නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව. සුබෝදෑසනක් ඔබ හැම දෙනෙකුටම. අද බිනර පුන් පොහෝ දිනය. සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකිකයන් හැටියට පොහොය දිනය අපිට නිවාඩු දිනයක්. නමුත් ඔබේ නිවස සම්බන්ධයෙන් අරගෙන බැලුවොත් එහෙම ඔබේ නිවසේ දිනෙදා දෛනික කටයුතු අරගෙන බැලුවොත් එහෙම ඔබේ නිවසේ ඉන්න බිරිඳට එහෙමත් නැත්නම් සහෝදරියට එහෙමත් නැත්නම් මවට මේ කිසිම දවසක් සාමාන්‍යයෙන් නිවාඩු දවසක් නෙවෙයි. ඇගේ කාර්යභාරය හැමදාම නොනවත්වා ඉටු වෙනවා. ලෝක ධර්මතාවයට අනුවත් කාන්තාවකට නිවාඩු දවසක් කියලා දවසක් තියෙනවාද කියන ප්‍රශ්නේ පැන නගිනවා. බිනර පොන් පොහෝ දිනය සම්බන්ධයෙන් මම මෙහෙම පූර්විකාවකට අද දවසේ ලැබෙන්න කල්පනා කරේ. බිනර පොහෝ දිනය විශේෂ වෙනවා ස්ත්‍රියකගේ විමුක්ති මාර්ගය සම්බන්ධයෙන්ුත් විශේෂයෙන්ම. අදවැනි දවසක තමයි බුදුරජාණන් වහන්සේ විසින් ස්ත්‍රියට පැවිදිවීම සඳහා අවශ්‍ය අවකාශය ආනන්ද ස්වාමීන් වහන්සේ සමගින් කතා බහ කරලා ලබා දුන්නු දවස බවට පත්වෙන්නේ. ඉතින් ඒ විතරක් නෙවෙයි බිනර පොහෝ දිනේ තවත් විශේෂ වැදගත්කම් රැසක් තිබෙනවා. මේ කියන කාරණේ පමණක් නෙවෙයි. ඒ සියලු කාරණාත් සමගින් ජනප්‍රිය බුදුදහම නෙවෙයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුදුදහමේ නියම දාර්ශනික හරය ඔබ වෙත ගෙන එන්නට තමයි ඕගතරණය වැඩසටහනින් අපි හැම පොහෝ දිනයකම උත්සාහ කරන්නේ. අද දවසෙත් ඒ කාර්යය සඳහා අපි සූදානම් බුදුදහමේ නියම දාර්ශනික හරය ඕගතරණය වැඩසටහනින් ඔබ වෙත ගෙන එන්නට ඔබ නිවන් තොටුපොළ වෙත එතර කරන්නට කිසියම් විදිහක ආලෝකයක් ලබා දෙන්නට නමස්කාර පූර්වකව ගෞරව පූර්වකව අප විසින් මේ මොහොතේ පිළිගනු ලබනවා පූජ්‍යපාද ශාස්ත්‍රපති හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේව. අද පොහොය දිනේ පිළිබඳව අද පොහොය දිනේ තියෙන මා කලින් සඳහන් කර කාරණේ වැදගත්කමත් එක්ක තවත් වැදගත් කාරණා රැසක් තියෙනවා. ඒ සියලු කාරණා සමගින් අද දවසේ අපේ සංවාදය ආරම්භ කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ඔබතුමියටත් අද ඕගතරණ ශ්‍රවණය කරන ශ්‍රාවක පින්වත් හැම දෙනාටම ආධ්‍යාත්මික දියුණුව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම අද ඔබතුමී කිව්වා වගේ තාම වැදගත් දවසක්. බුදුරජාණන් වහන්සේ කාන්තාවට පැවිද්ද ලබා දීම පිණිස යම්කිසි පසුබෑමක් තිබිලා තියෙනවා. යම්කිසි මන්දගාමීකමක් තිබිලා තියෙනවා. ඒකටත් හේතු ගොඩක් තියෙනවා. දැන් උන්වහන්සේ කාන්තාවට පැවිද්ද ලබා දීමේදී කීපවතාවක් පැවිද්ද ඉල්ලුවත් පැවිද්ද ලබා නොදීමට කටයුතු කළා. එකෙන් කියවෙන්නේ බුදුරජාණන් වහන්සේට ඒ පිළිබඳ අවබෝධයක් නොතිබුණා කියලා. මොකද සමහර දේවල් සුදුසු කාලේ එනකන් උන්වහන්සේ බලාගෙන ඉන්නවා. සමහර ටිකට ප්‍රතිචාර දක්වන විදිහෙන් පේන්නේ ඒ පිළිබඳව තියෙන නොදැනුවත්කම වගේ. නමුත් ඒ සමහර දේවල් වලට උත්තරේ බොහොම සරලව ලබා දෙනවා. නමුත් ඒ අස්සේ තවත් දාර්ශනික කතා ගොඩාක් තියෙන නිසා ඒක අවශ්‍ය වෙලා වෙනකන් උන්වහන්සේ කියන්න උත්සාහ කරන්නේත් නැහැ. හොඳ උදාහරණයක් තියෙනවා. එක ස්වාමීන් වහන්සේ නමක් ඒ ස්වාමීන් වහන්සේ බොහොම ලස්සන කැලෑවක් දැකලා එහෙමයි. ඉතින් ඒ කැලෑවේ භාවනා කරන්න යන්න හිතනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ යන්න එපා. ටිකක් වෙන කෙනෙක් එනකන් ඉන්න කියලා. ඒතකොට අර හාමුදුරු කියනවා නෑ මට යන්න ඕන ඉක්මනට. මට ස්වාමීනි මේ දුක ඉවර කර ගැනීම ගැන මට මහ පුදුම උනන්දුවක් තියෙනවා. ඒ නිසා මට යන්න ඕන මට ඉන්න බෑ කියලා. ඒතකොට කියනවා දෙවෙනි වතාවෙත් භික්ෂුව ටිකක් ඉවසගෙන ඉන්න තව කෙනෙක් එනකන් කියලා. එහෙමයි. ඒ වෙලාවෙත් ඒ ස්වාමීන් වහන්සේ යන්න ඕන කියනකොට බුදුරජාණන් වහන්සේ වදාරනවා ඔයාට යන්න ඕන නම් යන්න කියලා. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ ගිහින් අර භාවනාවට වාඩි වුණාම බරපතල විදියට රාගය ඇවිස්සෙන්න පටන් ගත්තා ඒ කැලෑවේ. එහෙමයි. ඒතකොට රාගය ඇවිස්සෙනකොට මේ ස්වාමීන් වහන්සේ බැලුවා මේ මට මේ වගේ හිතට බරපතල විදියට චිත්තාවේග කවදාවත් ඇවිල්ලා නැහැ. අද ඇවිල්ලා තින්නේ. ඇයි කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ඉතින් හැකිලුණු මූණකින් අපේක්ෂා භංගත්වයකින් බුදුහාමුදුරුවෝ ළඟට යනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඇයි ආයාවේ කියලා. ඒතකොට කියනවා මට මෙන්න මෙහෙමයි ඒ අඹවණේ වාඩි වෙච්ච වෙලාව ඉඳලම මට රාගය ඇති වෙන්න ගත්තා. ඒතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඔතන තමයි කලින් ඔයා රජ වෙලා හිටියා ඊට කලින්. එතකොට අන්තක්පුරේ තිබ්බේ ඔතන කියලා. ඒතකොට අර සාංසාරිකව පවතින සමහර ආభాෂයන් පාරිසරික සාධක ඔස්සේ පවා අපට මුණ ගැහෙනවා. ඒතකොට ඒකට ප්‍රතිචාර දක්වන්න තමයි යන්න එපා කියනවා. නමුත් බැලූ බැල්මට කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මට යන්න එපා කියන්නේ වගේ. ඒක ඇස්සේ වෙන කතාවක් තියෙනවා. ඔන්න ඔය වගේම මේ කාන්තා පැවිද්ද ලබා දෙන්න බුදුහාමුදුරුවෝ මුලින් විරුද්ධ වෙන්නේ එකඟතාවයක් නැත්තේ කාන්තාවට පැවිද්ද ලබා නොදෙන අදහසින්ම නෙමෙයි. නමුත් ඒකට හරියට සුදුසු කාලෙ එන්න ඕනනේ. අනිත් එක තමයි ඕනෑම දෙයක වටිනාකම පවතින්නේ අගය කිරීමත් එක්කනේ.
බොහොම අපහසුයෙන් ලබා ගත්තාම ඒකේ වටිනාකම ගොඩක් පවතිනවා. විශේෂයෙන්ම කාන්තාවන්ට. අදත් එහෙමයි. ඒක බොහොම අමාරුවෙන් දිනාගත්ත දෙයක් නම් ඒකේ සාපේක්ෂව වටිනාකම වැඩි. විශේෂයෙන්ම ස්ත්‍රියට. දැන් අන්න ඒ වගේ කාන්තා පැවිද්ද හදලා දෙන්න බුදුහාමුදුරුවෝ මැදිහත් වෙලා බුදුරජාණන් වහන්සේට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඊටාම විශාල කාර්යභාරයක් කළා කාන්තා පැවිද්ද වෙනුවෙන්. මම හිතන්නේ උන්වහන්සේ තමයි මේ වෙනුවෙන් බොහෝ දුරට පෙනී හිටියේ නේද අපි හැම. ඔව් දැන් කාන්තා පැවිද්ද ඉදිරියේ මේ කාන්තාවට පැවිද්ද දෙන්න ඕන නැහැ කියද්දී ප්‍රජාපතියත් උපක්‍රමශීලී වෙනවා. එහෙමයි. යාවල හොඳම දේ තමයි මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක්ක ටිකක් කතා කරන එක කියලා. ඉතින් ආනන්ද හාමුදුරුවොත් එක්ක කතා කරලා ආනන්ද හාමුදුරුවෝ හරහා පණිවිඩේ අරගෙන යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අෂ්ටගරු ධර්ම පිළිගන්නවා නම් පැවිද්ද දෙන්නම් කියලා. එහෙමයි. ඒතකොට අෂ්ටගරු ධර්ම පැනෙව්වට පස්සේ ඉතින් ඒ අයට අවංක අදහසක් තිබ්බා. එහෙමයි. ඒ කියන්නේ දැන් ඒ අය අතර පිරිහීමක් ඇති වෙයි කියන අදහස නෙමෙයි බුදුරජාණන්සේ තිබ්බේ. දැන් ප්‍රජාපතිය ඊටාම දුර්වල තැනැත්තියක් කියලා හිතාගෙන ප්‍රජාපතියට පැවිද්ද ලබා දුන්නා නෙමෙයි. බොහොම අනාගත කාලේ බුද්ධ ශාසනය තුල සුරක්ෂිතකමක් තියෙන්න ඕනේ. එහෙමයි. මොකද බුදුරජාණන් වහන්සේම මතක් කරනවා මේ මාගමගේ පැවිද්දත් එක්ක බුද්ධ ශාසනය හරි අඩක් අඩු වුණා කියලා. එහෙමයි. ඒ කියන්නේ කාන්තා පැවිද්දත් එක්ක බුද්ධ ශාසනය හරි අඩක් අඩු වුණා. හැබැයි ඒක අනිත් පැත්තට කියනවා. හැබැයි මම අෂ්ටගරු ධර්ම පනවලා ඒ ප්‍රශ්නේ විසඳුවා. එහෙමයි. ඒ කියන්නේ අෂ්ටගරු ධර්ම පනවන්නේ නැතුව කාන්තාවට පැවිද්ද දුන්නා නම් එහෙම කාන්තාවට පැවිදි වෙන්න අවස්ථාවක් දුන්නා නම් ඒක හරියට බුද්ධ ශාසනයෙන් හරි අඩක් ආයුෂ අඩු වුණා වගේ. හැබැයි මම අෂ්ටගරු ධර්ම පනවලා වතුර ටික පරිස්සම් කරගන්න වැව් බැම්මක් ඉදි කරලා වතුර ටික ප්‍රවේශම් කරනවා වගේ මම අෂ්ටගරු ධර්ම පනවලා කාන්තාවගේ පැවිද්ද ස්ථාවර කළා කියලා. ඉතින් මුළු මහත් ලෝකවාසී බෞද්ධ කාන්තාවටත් භික්ෂුණීන් වහන්සේලා හැටියට මේ බුද්ධ ශාසනය මත අනාදිමත් කාලයක් තිස්සේ මඟඵල ලබාගෙන හිත දියුණු කරපු අයටත් විශාල පිහිටක් හදලා දුන්න ඉතාම සොඳුරු දවසක් අද. ඒ නිසා ලංකාවේ වෙනදාටත් වඩා කාන්තාවගේ විමුක්තිය පිළිබඳව වැඩියෙන් කතා කරන්න හොඳයි කියලායි මං හිතන්නේ. අපි හැමදෙරෝනේ අපි දකිනවා අපේ රටේ බොහෝ විහාරස්ථානවල පන්සල්වල මේක සාමාන්‍ය සුලභ දසුණක්. කාන්තාව තමයි වැඩිපුරම ඉන්නේ. ඒතකොට අපිට හිතෙනවා කාන්තාවන් විඳින වේදනාවන් මවක් හැටියට බිරිඳ හැටියට ලබන වේදනාවන් වැඩි නිසා ඒවාට කිසියම් මානසික සහනයක් පිණිස මේ විමුක්ති මාර්ගයේ යන්නවත් නිවන් මාර්ගය හොයාගන්නත් නෙවෙයි. මානසික සහනයක් පිණිස මේ පන්සල් වලට ඇවිල්ලා මෙහෙම ඉන්නවාද කියන හැඟීම මා තුළ ඇති වෙලා තිනවා. බොහෝ වෙලාවට අපි දකිනවා පිරිමි පාර්ශවයට වඩා කාන්තාව තමයි සිල් ගන්න කොටත් ඉන්නේ, පින්කම් වලත් ඉන්නේ, වෙනත් ස්වාමින් වහන්සේලාත් සමග හරි හරියට වැඩ කරන්නේ. මේ හැමතැනකම කාන්තාව තමයි බොහෝ වෙලාවට බොහෝ විහාරස්ථානවල බහුල වෙන්නේ. ඔවුන් මේ හොයන්නේ විමුක්තියද නැත්නම් අර ඒ මොහොතට හිතට සැනසීමක්ද? ඇත්තටම ඔය දෙපැත්තම විශ්ලේෂණය කරන අය ඉන්නවා. ඒ මොහොතේ ෂණිකව ලබා ගන්න මානසික උත්තේජනයක් වෙනුවෙන් කටයුතු කරන අයත් ඉන්නවා. ඒ වගේම තමයි කාන්තාවට පිරිමියෙකුට සාපේක්ෂව විමුක්තිය පිළිබඳව පවතින අදහසත් ඇත්තටම මේ වෙනකොට වැඩි. මොකද කාන්තා අර ඔබතුමී කිව්වා වගේ ඇයගේ පීඩාව, ඇයගේ විඩාව සමහර විට බුද්ධ ශාසනය ඔස්සේ නිවා ගන්න දරන උත්සාහයක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් කාන්තාව බුද්ධ ශාසනයට එකතු වෙලා ඉන්න ස්වභාවය වැඩි. ඒක බුද්ධ ශාසනය දියුණුවටත් හේතු වෙනවා, කඩා වැටීමටත් හේතු වෙනවා. දැන් මේ මොහොතේ අපි දකිනවා සමහර තැන්වලදී නිකන් මේ කාන්තාව මෙහෙම සමීපව සමහර කටයුතු වල නිරත වීම පරිහානියට හේතුවක් දෝ කියලා. දැන් අසපු වැනි ස්ථානවල උන් නිතර ගැවසෙනවා, නිතර කටයුතු කරනවා, සියලුම අර ගෙදරක කරන සියලුම කටයුතු පාහේ සිද්ධ කරනවා. එතකොට අපිට හැඟෙනවා ඒ ස්ථානයේ ගෞරවයත් ස්වාමින් වහන්සේලාගේ මානසික නිදහසත් නැති වෙනවද කියලා. මේ ගැන ඔබ වහන්සේගේ අදහස දැනගන්න කැමතියි. ඇත්තටම කාන්තාව තමන්ගේ සීමාව තේරුම් ගන්න කොහොඳයි. ඇත්තටම කාන්තාව විතරක් නෙමෙයි පැවිද්දොත් තමන්ගේ සීමාව තේරුම් ගන්න ඕන. ඕනෑවට වඩා කිසිවෙක් එක්ක ඇඟැලුම්කම් ඕනේ නැහැ. දැන් අපිට තේරෙනවානේ මේ කොච්චර අපි මේ මූලික සමීප බැඳීම අත්හැර දාලා ඇවිල්ලා මොන තරම් අපි මේ සමහර දේවල් එක්ක බැඳෙනවද කියලා. මම දන්න එක පන්සලක් තියෙනවා. ඒ පන්සලේ තියෙනවා මාළු ටැංකි විතරක් 25කට වැඩි. මාළු ටැංකි විතරක්. ඔව්. එතකොට ඒක මාළු ටැංකියක සමහර විට මාළු 30 40ක් ඉන්නවා. ඒ හාමුදුරන්ට මාළුන්ට කෑම දානව හැර වෙන වැඩකුත් නැහැ ඇත්තටම. එතකොට ඒ හාමුදුරන්ට මුල් අදහස අමතක වෙලා. දැන් මුලින් පැවිදි වෙනකොට අදහස තියෙන්නේ සියලු දුක් නිවලා නිස්සරණය, ඒ කියන්නේ චන්දරාගය දුරු කරගන්න අදහසින් මහාන වෙනවා කියන එකනේ තියෙන්නේ. ඉතින් චන්දරාගය අදහ දුරු කරගන්න අදහසින් අම්මා වගේ ඊටාම කිට්ටු බැඳීමත් මගේ හැරලා
තාත්තා වගේ කිට්ටුම සමීප ඥාතිකමත් අතහැරලා ඒ වගේම සමහරට විවාහ වෙච්ච කෙනෙක් නම් බිරිඳ වගේ සමීප බැඳීම පවා අත්හැරලා දරුවන් වගේ සමීප බැඳීම අත්හැරලා දැන් පුංචි කාලේ අපිට තේරෙනවා සහෝදර සහෝදරියන් එක්ක තාම ලෙන්ගතුකම් පාගෙන ඉන්න ජීවිතයක් නේ අපිට තියෙන්නේ කුටුම්බගත පරිසරය තුල දරුවෙක් හැදෙනකොට ඒ ඔක්කොම අතහැරලා දාලා ඇවිල්ලා ඒ කියන්නේ නෙක්කම්මය කියන එක ඉතා බරපතලව මුණ ගැහෙන අවස්ථාවක් නේ කාමයන්ගෙන් වෙන් වෙනවා කියන එක විශාල මානවීය කාම බැඳීම් වලින් වෙන් වෙලා ඇවිල්ලා මාළු ටැංකියක් එක්ක භික්ෂුවක් පොර කනවා කියන එක ලොකු ප්‍රශ්නයක් නේ ඇත්තටම නේද? දැන් ස්වාමීන් වහන්සේ නමකට මම ඇත්තට මම මේ පන්සලට ගිහින් තියෙන ওই ගම්පහ පැත්තේ මම බැලුවා ඒ දේශනාවකට ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට මේ උදේට දානේ වළඳලා ඉවර වුණාට පස්සේ උදේ වරුවෙම කරන්නේ අපවිත්‍ර මාළු ටැංකි සුද්ධ කරන එක. ඊට පස්සේ මාළුන්ට කෑම දාන එක. ඒතකොට මේ භික්ෂුව කියන මූලික පණිවිඩයට ලොකු ඉඩක් වෙන් වෙයිද? يعني එහෙම ලොකු ප්‍රශ්න තියෙනවා. අන්න ඒ වගේ මේ භික්ෂුවත් තේරුම් ගන්න ඕන කාන්තාවගේ ඇසුරේ සීමාව කොතනද කියලා. කාන්තාවත් තේරුම් ගන්න ඕන භික්ෂුවක් එක්ක වැඩ කරන්න ඕන කොහොමද කියලා. මොකද නිවන පිණිසම ආපු අයත් කාන්තාව නිසා අමාරු වෙట్లా තියෙනවා. මේ මෑත කාලේ අපි දන්න ඊටාම ප්‍රශස්ත ස්වාමීන් වහන්සේලා පවා අමාරු වැටිච්ච සිද්ධි තියෙනවා. කාන්තාව නිසා. ඒ කියන්නේ එහෙමනම් අපිට තේරෙනවා කාන්තාව නිසා බුද්ධ ශාසනය රැකෙනවා එක පැත්තකින්. කාන්තාව නිසා බුද්ධ ශාසනයට බරපතල හානියකුත් වෙනවා. ඒ හානිය වෙන්නේ කාන්තාව ඇසුරු කරන භික්ෂුවත් දෙදෙනාටම ඒ මොහොතේ පවතින සිහිනුවන නැතිකම. ඒ කියන්නේ මේ වෙලාවේ සිහිනුවන තියෙනවා නම් එක කාන්තාවක් නෙමෙයි කාන්තාව 100ක් හිටියත් ඒක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ හැමෝගෙම සති සම්පජාඤ්ඤයේ සිහිනුවන තියනවාද කියන එකනේ. සිහිනුවන නැති වුණොත් බරපතල අර්බුදයක් වෙනවා. ඒ කාලේ ඇත්තටම මේ ඔය කාන්තාව රහතන් වහන්සේ නමක් මේ මිහිමත පහල කරවීමේ මූලික ලක්ෂණයේදී ඇය විශාල කුසලයක් කරගත්තා. දැන් මම හොඳ උදාහරණයක් ඔකට කියන්නම්. එක හාමුදුරුව කෙනෙක් වැඩ හිටියා. ඒ හාමුදුරුව හරි සත්පුරුෂ හාමුදුරුව කෙනෙක් ඉඳලා තියෙන්නේ බොහොම ලස්සන වනයක් අවසානයේ තිබුණු කාශ්‍යප ලෙන කියලා එකක් තිබිලා තියෙනවා. මේ ලංකාවේ. එතකොට මේ ලෙනේ තමයි මේ හාමුදුරුව වැඩ හිටියේ. ඒතකොට මේ හාමුදුරුව මේ ලෙනේ වැඩ ඉන්නකොට ඉතින් උන්වහන්සේ ධර්මයේ දියුණු කරගෙන ඉතින් උදේ මේ කාලේ ඉතින් අපි දන්නවනේ බැමිණි ඉතිහාසාගතේ අවුරුදු 12ක් විතරනේ. ඉතින් මිනිසුන්ට කන්න නැහැ. හරි අමාරු ජීවිතයක් නේ මිනිස්සු ගෙව්වේ. ඉතින් මේ හාමුදුරුව පින්ඩ පාතෙනකොට ඒ ගෙදර ඇති වෙන සාකච්ඡාවක් මේ හාමුදුරුවන්ට ඇහෙනවා. වුවමනාවෙන් ඇහුවා නෙමෙයි ඇහුණා. ඒ ගෙදර ඉන්නේ වයසක අම්මා කෙනෙකුත් දුවයි දෙන්න විතරයි. ඒ අම්මා කියනවා දුවට අහවල් තැන හංගලා හාල් ටිකක් ඇති. ඒ හාල් ටික අරගෙන අහවල් තැන පැණි ඇති, හකුරු ඇති, ඊට පස්සේ වෙඬරු ඇති. ඒ ටික ඔක්කොම දාලා කිරිබතක් හදලා තව ටිකකින් හාඳුරු වැඩියාම ඔයා හාඳුරුන්ට පින්ඩ පාතේට පූජා කරන්න. ඉතුරු ටික ඔයා කන්න. ඉතුරු වෙන ටික. එතකොට ඒ කාන්තා ඒ ගැහණු ළමයා අහනවා. එතකොට අම්මට මට හුණුසල් ටිකක් ඇති ඒ ටික තම්බන්න. ඒ ටික තම්බලා ඇඹුල් හොද්දක් හදලා තියන්න. ඒක තාම ගොරෝසු කරකස හොද්දක් වෙන්න ඇති. ඒක හොද්දක් හදලා දෙන්න මට ඒක සෑහෙනවා. මං ඊටාම ඉක්මනින් එනවා. ඒතර මේ කතාව අර හාඳුරුන්ට ඇහෙනවා. ඒ හාඳුරුන්ට ඇහුණාම ඒ හාඳුරු පින්ඩ පාත යන්නේ එදා කෙලීම කුටියට ගියා. මොකද මේක ඊටාම සංවේගජනක හිත කම්පා කරන කතාවක් මේ අම්මා කිව්වේ. එතකොට මේ හාමුදුරුවෝ කුටියට ගිහින් කල්පනා කළා මෙහිම මේ කාන්තාව මගේ කවුද? මගේ කවුරුත් නෙමෙයි. ඇයි මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ? මේ අම්මා මගෙන් මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මගෙන් ආර්ථික හයියක්වත් මොකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අනික මේ අම්මගේ පුතත් නෙමෙයි මම. ඥාතික මොකුත් නැහැ. එතකොට මේ අම්මා වෙනුවෙන් මට මොකද්ද කරන්න පුළුවන් උදව්? අද ඒ ගෙදර කිරිබතක් හැදෙනවා මං වෙනුවෙන්. මට මොකද්ද කරන්න පුළුවන්? මේ හාමුදුරු පාත්‍රෙත් අරගෙන ගිහින් සක්මන් මළුවට වෙලා මේක කල්පනා කරා. දැන් පින්ඩ පාතේ ආපු ගමන පැත්තකින් තිබ්බා. ඊට පස්සේ ටිකක් වෙලා යනකොට මේ හාමුදුරු බැලුවා භික්ෂුවක් විදිහට මට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ දානි ටික ගන්න හොඳ නෑ. කෙලෙස් සහිත මිනිහෙක් විදිහට. එතකොට මේ හාමුදුරු රහත් වෙච්ච කෙනෙක් නෙමෙයි. කෙලෙස් සහිත පුද්ගලයෙක් විදිහට මේ බත්පත මං වළඳන එක සුදුසු නෑ. මොකද ඇයගේ අදහස එච්චරට පවිත්‍රයි. ඒ නිසා මං කොහොම හරි වීරිය කරන්න ඕන කියලා ඒ හාමුදුරු එහෙම අර සක්මන් මළුවේ කොනක වාඩි වෙනවා. වාඩි වෙලා පින්ඩපාත ගියේ රහතන් වහන්සේ නමක් විදියට කියනවා. එතකොට ඒ රහතන් වහන්සේ නමක් බිහි කරපු පින ඒ කාන්තාවට අයිති. එතකොට ඒ කාන්තාවගේ බත්පත අර භික්ෂුව වළඳන්නේ නිකලෙස් මුනිවරයෙක් විදියට.
එතකොට මේ නිකලස් මුනිවරයෙක් මේ මිහිමත දායාද කිරීමේ කුසලය ඒ අම්මාට ඒකාන්ත වශයෙන් රැස් වුණා. එතකොට කාන්තාව විශාල අනුග්‍රහයක් දැක්වුවා බුද්ධ ශාසනයේ භික්ෂුවගේ විමුක්තිය වෙනුවෙනුත්. දැන් මේ මොහොත වන විටත් කාන්තාවන් නිසා සමහර විහාරස්ථාන පවතිනවා කියලා අපිට හිතනවා හඳුරන්නේ. මොකද ඒ තරම් ඒ විහාරස්ථානවල දියුණුව උදෙසා වැඩ කරන කාන්තාවෝ ඉන්න හින්දා දන් පිරිනැමීමේ ඉඳලා. ඔබ වහන්සේ ගැන මොකද කියන්නේ? ඇත්තටම කාන්තාව නැත්තම් බුද්ධ ශාසනය හමාරයි. කාන්තාව නිසාත් බුද්ධ ශාසනය හමාරයි. මට ඒ දෙකම කියන්න වෙනවා. ඒ කියන්නේ කාන්තාව තමන්ගේ සීමාව තේරුම් ගත්තේ නැත්නම් ඒක බරපතල බුද්ධ ශාසනයට පහරක්. එහෙමයි. ඒ වගේම තමයි බුද්ධ ශාසනයේ කාන්තාව නැත්තම් ඒක බුදුරජාණන්සේ ලස්සනට දැනගෙන හිටියා. ඒ නිසා භික්ෂුවට බොහොම පරිස්සමෙන් කාන්තාව ඇසුරු කරන්න ඕන විදිය කියලා දුන්නා. දැන් සමහර සාන්නස්ලා හිටියා අවංකව ධර්මයට ආවේ. ඒ බුද්ධ කාලේ එක කාන්තාවක් නිසා ඒ භික්ෂුව ශාසනයෙම අයින් වුණා. එතකොට ඒ භික්ෂුව සමහර ස්වාමීන් වහන්සේලා හිටියා අඬලා ආවේ පැවිද්දට. ඒ කියන්නේ ගෙදර එකම ළමයා. එතකොට අම්මා කැමති නැහැ මහාන වෙනවට. අම්මා කිව්වා මහාන වෙන්න නම් දෙන්න බෑ කිව්වා. ඊට පස්සේ කිව්වා මහාන වෙන්නේ නැත්තම් මං කන්නේ නැහැ කියලා නතර කරලා ඉඳලා ඊට පස්සේ ගෙදර ආර යාළුවෝ ඇවිල්ලා නෑ මෙහෙම හිටියොත් මැරිලෙයි. ඉතින් මහාන වුණොත් ජීවත් වෙනවනේ. ඒ නිසා මහාන කරන්න කිව්වා මහාන වුණා. ටිකක් පින්නපාත යනවා හැමදාම ගෙදර ආයිනේ ඉන්නවා දානි දෙනවා. ඒත් ඔහොම ටික කාලයක් ගිහින් අන්තිමටම කිව්වා හාඳුරනේ අපේ ගෙදරට ඔබ වහන්සේ පොඩ්ඩක් වඩිමු කිව්වා. දානි මේ ඔබ වහන්සේට රස්නෙට වළඳන්න පුළුවන් වඩිමු කියලා කිව්වා. ඒ වැඩියම ආයේ හාඳුර පන්සලට ඇවිල්ලා නැහැ. ඒතකොට එහෙම අමාරු වෙටිච්ච අවස්ථාවක් තියෙනවා. ඒ හාඳුර අවංකව මහාන වෙච්ච කෙනෙක් නේ. එහෙමයි. සද්ධාවෙන් මහාන වෙලා තියෙනවා. ඒතකොට සද්ධාවෙන් මහාන වෙච්ච කෙලෙස් නිරුද්ධ කරන අදහස බලවත්ව තියාගෙන සමහරට ජීවිතේ දීලානේ මහාන වෙලා තියෙන්නේ. මං කන්නේ නැහැ. එක්ක මහානකම එක්ක මරණේ. එහෙම මහාන වෙච්ච හාමුදුරුවෝ කෙනෙක් අද වගේ මහාන වෙන කෙනෙක් නෙමෙයි. එහෙමයි. දැන් අද මහාන වෙන කෙනෙක්ගේ විවිධ අදහස් තියෙන්න පුළුවන්. ඒ හාමුදුරුවෝ නිවනම ගැන අදහසකින් මහාන වෙලා තියෙන්නේ. විමුක්තිය ගැනම අදහසකින් මහාන වෙලා ඒ බඳු හාමුදුරුවෝ කෙනෙකුත් අර අමාරු වැටුණා නම් මෙකල ගැන කවර කතාවද? ඒ නිසා මමත් ගිහියෙක් විදියට කාන්තාවක් ඇසුරු කරද්දී මා තුළ සිහිනුවන පවත්ව ගන්න ඕන. මගේ ඇතුලේ තියා ගන්න ඕන. අපි සිහිනුවන තියාගෙන එයාගේ පැත්තේනේ. එයාගේ කොණ්ඩේ කොහොමද? එයාගේ හැඩරුව කොහොමද? ওই විදියට එළිය සිහිය තියාගත්තොත් ගැටලුකාරී. කාන්තාවකුත් එයාගේ පැත්තේ සිහිය තියා ගන්න ඕන. ආමඳුරුන්ගේ පැත්තේ සිහිය තියන්න ඕනේ නැහැ. මේ විදියට අන්‍යෝන්‍ය වශයෙන් තම තමාගේ පැත්තේ සිහිය තියාගත්තොත් කාන්තාව තරම් බුද්ධ ශාසනයට අනුග්‍රහ කරන තවත් තැනැත්තියක් ලෝකේ මුණ ගැහින්නේ නැහැ. ඒ නිසා බුද්ධ ශාසනයේ උතුමේ කියන එක ඇත්ත. බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම වර්තමානයේ නම් කාන්තාවගේ විශාල නියෝජනයක්. මම හිතන්නේ 80%ක විතර කාන්තා නියෝජනයක් තමයි බුද්ධ ශාසනය බොහොම පරිස්සම් කරගෙන යන්නේ. ඒතකොට ශාසනික ආරක්ෂාව බුද්ධ ශාසනය රකින්නවා කියන්නේ මේ ගොඩනැගිලි හදලා රාහිට රකින්න එක නෙමෙයිනේ. එහෙමයි. දැන් කුලංගන සමිතියේ ලේකම් වෙන්නේ කොහොමද? ඔය වගේ කන්නම් ඔළුවේ වැඩ කරන්නේ කාන්තාවගේ. කුලංගන සමිතියේ කොහොමද ප්‍රධාන උපාසකම්ම වෙන්නේ? ප්‍රධාන උපාසිකාව වෙන්නේ කොහොමද? ඔය වගේ ඒවා නම් වැඩ කරන්නේ. එතනත් මේ බුද්ධ ශාසනයේ ලොකු අනුග්‍රහයක් නෑ. බුද්ධ ශාසනයේ ලොකුම අනුග්‍රහය තමයි කාන්තාව භික්ෂුව ඇසුරේ විහාරස්ථානයේ ඇසුරේ Tamanගේ හිත දමනය කර ගැනීම පිළිබඳ සාකච්ඡාවකට එකතු වෙලා නම් කෙලෙස් නිරුද්ධ කිරීම පිළිබඳ ඇයට තියෙනවා නම් අවදිකමක්. ඒ වගේම එයාට තියෙනවා නම් සම්පූර්ණයෙන් සියලු පව් දුරු කිරීම ගැන අදහසක්. හිත දමනය කරගෙන කුසලයේ උපදව ගැනීම ගැන අදහසක් තියෙනවා. මම හිතන්නේ මේ කාන්තාව විශාල බුද්ධ ශාසනයට ලොකු අනුග්‍රහයක් කරනවා. ඒ බඳු කාන්තාවන්ට ඇත්තටම ප්‍රශංසා වෙන්න ඕනේ. අපි හම්දුරනේ දැන් අර ඉතාම ප්‍රකට ගීතයකුත් තියෙනවනේ අර නාකපනා වැහි වැටෙන මොහොතක විශාකාවසේ මට එන්නට බෑ කියලා. විශාකාව හොඳටම වහිද්දිත් කිසිම කලබලයක් නැතුව ආව කියලා කියන්නේ. නමුත් මේ මොහොතේ අපේ කාන්තාවෝ ඉන්න සමාජ ආර්ථික වටපිටාවේ වහිනකොට එහෙම මේ දුවන්නේවත් නැතුව පොළොවට රිදෙන්නේවත් නැතුව වගේ ගමන් කරලා එන්න පුළුවන් තත්වයක අද එහෙම කාන්තාවෝ නැහැ. ඒකින්ද අද එහෙම විශාකාව බිහි වෙන්නේ නැහැ. යශෝදරාව පිළිබඳව කතා බහ කරනකොටත් බොහෝ අය කියනවා යශෝදරා සැමියා හැර යාම නිසා පීඩිත තත්වයට පත්වෙච්ච කාන්තාවක් නෙවෙයි. මොකද ඇය රජකුමරියක්, රජබිසවක්. ඉතින් ඒ නිසා ඇයට කිසිම ලෞකික සැප සම්පත් වල අඩුවක් තිබුණේ නැහැ. හිතේ වේදනාවක් තිබ්බට. ඉතින් මේ වගේ යශෝදරා වගේ විශාකාව වගේ චරිත අපේ සමාජයේ අද බිහි වෙන්නේ නැහැ. බිහි වෙන්න වාතාවරණයක් නැද්ද? එහෙම බිහි වෙන්නේ මොකද්ද බැරිකම අපේ හැමදෙරනේ? ඒකට එක හේතුවක් නෙමෙයි ගොඩාක් හේතු බලපාන්න පුළුවන්. එකක් තමයි මේ බුද්ධ කාලේට මේ කාලේ වෙන මේ කාලේ විශේෂ කාන්තාව පිළිබඳ විශාල අවධිකමක් තියෙන අධ්‍යාපන රටාව වෙනසක් තිබෙන කාන්තාව විශාල අධ්‍යයන ක්‍රියාවලියට එකතුණු රැකියා ශාස්ත්‍රවලට එහෙම යුගයක්නේ. ඒතර බුද්ධ කාලේ කාන්තාවයි අද කාලේ කාන්තාවයි අතර විසමපාතයක් පවතිනවා. කවදාවත් බුද්ධ කාලේ කාන්තාවගේ නියෝජනයට සාපේක්ෂව අද කාන්තාව දිහා බලන්න නරකයි. ඒ නිසා අද කාන්තාව ඒකට අපි හොඳම දේ තමයි අද යුගය තේරුම් ගන්න ඕනේ.
එතකොට බුදුහාමුදුරුව පහළ වෙච්ච යුගයේ වෙනයි අද යුගයේ වෙනයි. ඒ වගේම අද යුගයේ පවතින තාක්ෂණික දියුණුව වෙනයි එකල පැවතිච්ච විවිධාකාර අභිචාරාත්මක ක්‍රම තියෙන්න ඇති. ඒ නිසා මේ එකල කාන්තාව ඊටාම හිර වෙච්ච තැනැත්තියක්. අද එහෙම කාන්තාව හිර වෙලා නැහැ. කාන්තාවට නිදහසේ සම්පූර්ණ Tamanගේ කටයුතු කරගන්න පිරිමියෙකුට සාපේක්ෂව සමාන අයිතිවාසිකම් පිළිබඳ උනන්දු අයිතිවාසිකම් පිළිබඳව Taman බලාපොරොත්තු වෙන එහෙම යුගයක්. ඒ නිසා මිකල එකල කාන්තාවට වඩා වෙනස්. ඒ නිසා එකල යශෝදරා වගේ අය නම් අද බිහි වෙන්නේ නැහැ. ප්‍රජාපති වගේ අය බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. මොකද එහෙම අම්මාවරු අපට මුණ ගැහින්නේ නැහැ. ඒ වගේ පරමාදර්ශී චරිත අපිට මුණ ගැහෙන. හැබැයි හැම වෙලාවකම කාන්තාව අර පෙරදිග පරමාදර්ශී විදිහට යශෝදරාව ගන්නව නම් හොඳයි. එහෙමයි. යශෝදරාවගේ පරමාදර්ශය ගන්නව නම් හොඳයි. මොකද යශෝදරාව කියන්නේ පෙරදිග කාන්තාවට තියෙන ප්‍රබලම පරමාදර්ශී චරිතය. දැන් ඔබ වහන්සේ ඔහොම කියනකොටත් මට නැවතත් අර ගැටලුව එනවා හිතට අපේ හැමදෙරනේ යශෝදරාව ලෞකික සැප සම්පත් බොහොමයක් සිද්ධාර්ථ කුමාරයාගේ හැරෑමෙන් පස්සෙත් තිබුණු කෙනෙක්. ඒකට අපි හිතමු අපේ සමාජයේ කාන්තාවක් සැමියා නැතුව දරුවොත් එක්ක අසරණ වෙනවා. ඇයට මේ සමාජයේ ඒ කියන විදිහට නම් බෑ. ඇයට සමාජයත් එක්ක හැප්පිලා තමන්ගේ දරුවෝ ආරක්ෂා කරන්න වෙනවා. ඉතින් මේ මම දැකලා තියෙන බොහෝ සමාජ මාධ්‍ය ජාලවල කවිවල මේ ප්‍රශ්නේ වක්‍ර වහනවා. යශෝදරාවට මොනතරම් සැප සම්පත් තිබුණාද? ඇයට පුළුවන් වුණා විමුක්ති මාර්ගයට යන්න. නමුත් අපි එහෙම සැප සම්පත් තියෙන මිනිස්සු නෙමෙයි. ස්වාමියා නැති වුණාට පස්සේ අපිට ජීවත් වෙන්නවත් විදියක් නැති අය. ඉතින් කොහොමද අපි යශෝදරාව හා සමසිතින් සිතන්නේ කියලා? මේක කොහොමද පැහැදිලි කරන්නේ? දැන් මං කියන්නේ පෙරදිග කාන්තාවට යශෝදරා වගේ පරමාදර්ශී චරිතයක් නන්නේ. දැන් අපිට පරමාදර්ශී චරිත තමයි අර ඉන්දියාවේ ටෙලි ඩ්‍රාමා වල යන චරිත වගේ වනේ. එහෙමයි. එතකොට ඒවා පරමාදර්ශී චරිත කරගත්තන් පස්සේ පෞල් ජීවිතේම නන්නත්තර වෙනවනේ. ඒක අපි මුණ දෙනවනේ ලංකාවේ නේද? එතකොට අපි පරමාදර්ශී කරගත්ත චරිත සැබෑවටම පරමාදර්ශී චරිතද? එතකොට දැන් ප්‍රේම වෘතාන්තයක් විදියට ගත්තොත් ප්‍රේමයේ සංකේතයේ විදියට ගත්තොත් රජ් මහල වගේ එකක්. එතකොට ඒක ASCII තියෙන වහල්ලු යොදවලා කරපු ඉදිකිරීමේ ක්‍රියාවලිය දැක්කේ නැත්තම් ඒක ප්‍රේමයේ සංකේතයේ විදිහට අපි කොහොමද සලකන්නේ දාර්ශනික කතාවේදී? එහෙම කරන්න බෑ. මම කියන්නේ දැන් අර ඔබතුමී කියන කතාව සම්පූර්ණ ඇත්ත. එතකොට පෙරදිග කාන්තාවගේ පරමාදර්ශී චරිතයේ යශෝදරා විදිහට ගන්න ඕන කියන්නේ මම මෙන්න මේ අදහසින්. දැන් පෞල් සංස්ථාව තුළ විශාල බිඳ වැටීම් ගොඩක් එක්කනේ අපි යන්නේ. එහෙමයි. ඒ කියන්නේ පෞල් ජීවිතේ බරපතල විදිහට දෙදරා යෑම අපිට පේන්න තියෙනවා. ඒ කියන්නේ විවාහ වෙනවා තව සති කීපයකින් ඒගොල්ලෝ වෙන් වෙනවා. ඊට පස්සේ වෙන්වීම විශාල හපංකමක් වගේ තමයි ලෝකෙ එළියට කියන්නේ. එහෙමයි. සමහර විට විවාහ දෙක තුනක් කරගත්තා නම් එයාට මේ කලා ශාස්ත්‍රයේ ටෙලිනාට්‍යයක රංගපාන්න නිකන් සුදුසුකමක් වගේ. ලංකාවේ එහෙම සලකනවා. ඒ කියන්නේ ඒක සුදුසුකමක්. ඒ කියන්නේ විවාහ දෙක තුනකින් කඩා වැටිච්ච තැනැත්තියක් එයාට 아무තු වටිනාකමක් දෙනවා. ඒතර අන්න එහෙම ලංකාවේ මිනිසුන්ගේ චින්තනෙ උඩු යටි කුරු වෙලා තියෙන්නේ. අන්න එහෙම යුගයේ දැන් යශෝදරාව පරමාදර්ශී චරිතයක් කරගන්න පුළුවන් මෙන්න මේ විදියට. දැන් රඹුක්කන සිද්ධාර්ථ හාමුදුරුවෝ මේ යශෝදරාව ගැන ලියාපු සින්දුව කරුණාරත්න දියුල්ගනී මහත්තයා කියනවා ලාදලු බෝපත් සෙමින් සැලෙනසේ රහසේ හැඬුවා යශෝදරා කියලා. යශෝදරාව අඬන්නේ පවා එහෙමයි. දැන් කුටුම්බගත ජීවිතේ මේ වගේ කාලෙක විශාල ආර්ථික අර්බුද තියෙනවා පෞල් සංස්ථාව ඇතුලේ. පෞලේ විශාල බරක් ගෙනියන්නේ ස්ත්‍රිය. පුරුෂයා විසින් මුදල් හම්බ කිරීමේ ක්‍රියාවලිය කරාට කළමනාකරන වැඩපිළිවෙල තුළ ස්ත්‍රියගේ නියෝජනයට පිරිමියට හැරෙන්නවත් බෑ. ඒතකොට ඇයට කියන්නේ විශාල විවේචනාත්මක කතාවක් ඇති. හදවතේ ඇති. එතකොට ඒ ඔක්කොම හිර කරගෙන ඇය ඉන්න ගත කරන ජීවිතය ඇස්සේ යශෝදරාව පරමාදර්ශයක් කරගත්තොත් ඇයට හයිය හිතක් තියාගෙන මං හිතන්නේ ඉස්සරහට යන්න පුළුවන්. දැන් යශෝදරාවටත් අද වැන්දබුවක් වගේ කෙනෙකුට තියෙන කතා ගොඩාක් කියන්න තියෙන්න ඇති. මොකද යශෝදරාවට ආපු විවේචනය අදට වඩා බරපතලයි. ඒකාල ස්වාමියා නැති බිරිඳකට එන විවේචනය අද විවේචනය වගේ එකක් නෙමෙයි. එහෙම මැදහත් හිතින් බලපු යුගයක් නෙමෙයි. සමහරට ස්වාමියා දාලා ගියොත් ඒ ස්ත්‍රියගේ වටිනාකම වේගෙන් අඩු වෙලා යනවා. දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙන්න කාලින් ආදි බුදු සමයේ කතාව තමයි සමහර ස්වාමියා මිය ගියොත් ස්ත්‍රියත් ඒ ගින්නට පනින්න ඕන වගේ ම්ලේච්ඡ සිද්ධි වලට වටිනාකමක් දීලා තියෙනවා. ඒතකොට එහෙම යුගයක තමයි යශෝදරාව පහළ වුනේ. යශෝදරාවටත් කියන්න ලොකු කතාවක් තියෙන්න ඇති. අපි මේ අහන්නේ ඇගේ හැබ්සැබෑම කතාව නොවේ වෙන්න පුළුවන්. ඔව් දැන් මේ කතාව අඩුපාඩු සහිත වෙන්න පුළුවන්. ඒ කියන්නේ යශෝදරාගේ විමුක්තිය ගැන නෙමෙයි. ඒකාන්ත වශයෙන් නිකලෙස් තැනැත්තියක් වුණා. ඇයි තාම අවබෝධය කරා ගියා.
ඇය බුදුරජාණන් වහන්සේගේ විමුක්තිය වෙනුවෙන් බෝධිසත්වයන් තමන්ගේ ස්වාමියාගේ විමුක්තිය වෙනුවෙන් ඇය විශාල කැපකිරීමක් කරපු කෙනෙක්. එතකොට දැන් අද කුටුම්බගත ජීවිතයටත් යශෝදරාව පරමාදර්ශයක් කරගන්න පුළුවන් නම් දැන් සමහරට ඇතුලේ තියෙන පොඩි ප්‍රශ්නයක් එළියට වේගෙන් හුවා දක්වන සමාජයක්. ඒ කියන්නේ පෞල් සංස්ථාව ඇතුලේ තියෙන ඊටාම පොඩි ප්‍රශ්නයක් පවා සමහරට එළියට හුවා දක්වලා බරපතල විදියට පසුතැවෙමින් සෝසුසුම් හෙලමින් ඉන්න කාන්තාව අදත් මේ කතාව අහගෙන ඉන්නවා ඇති. ඒ වගේ කාන්තාවකට යශෝදරාවගේ හයිය හිතක් හදාගන්න පුළුවන්. එතකොට යශෝදරාවට කතා කියන්න තිබුණත් ඇය හඬන්නේ පවා බොහොම හරියට බෝකොළ පොළොවට වැටෙනවා වගේ. දැන් බේලිච්ච බෝකොළ වැටෙනකොට වගේ ගොරෝසු කර්කස හඬක් එන්නේ. එතකොට ඇයට ලෝකයට කෑ ගහලා කියන්න කතාවක් තිබුණත් ඇය උපේක්ෂාවෙන් සමාන සිතකින් ලෝක ධර්මතාව ඉදිරියේ උපේක්ෂා සහගතව ඇය අත්දැකීමට මුහුණ දෙන විදිය වර්තමාන කාන්තාවට පරමාදර්ශයක් කරගන්න පුළුවන් නම් මම හිතන්නේ මේ සංස්ථාගත ජීවිතේ පෞල් සංස්ථාව ඇතුලේ ජීවිතය අය වඩා උද්‍යෝගයකින් සහ උපේක්ෂාවකින් ඉස්සරහට යන්න පුළුවන්. අන්න ඒ විදිහේ පරමාදර්ශයක් ගන්න පුළුවන් නම් මම හිතන්නේ යශෝදරාව ගැන අදහස මීට වඩා මතු කරගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි දැන් යශෝදරාවගේ වගේම ප්‍රජාපති. දැන් අදට හරිම වැදගත් සිද්ධියක්නේ. දැන් ප්‍රජාපතිය කියන්නේ ඇයට කියන්නේ ජීවිතේ මොන පසුතැවීමක් තිබ්බත් ඇයට සුන්දර ජීවිතයක් බුද්ධ ශාසනය හදලා දුන්නා. මුල් කාලේ අපිට බැලූ බැල්මට අපිට සාපේක්ෂව බලනකොට කියන්නේ ලංකාවේ කාන්තාවක් අද ඉන්න මට්ටමේ ඉඳලා යශෝදරාව දිහා බැලුවොත් එහෙම යශෝදරා නිකන් නිවට කාන්තාවක් වගේ බලන් දකින්නත් පුළුවන්. මොකටද ඉච්චර සද්ද නැතුව ඉන්නේ වගේ එකක්. නමුත් ඇයගේ සදාකාලික විමුක්තිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ විශාල කැපවීමක් කරා. දැන් ඒ කැපවීම ASCII හරි ලස්සනයි. ඔය ප්‍රජාපතියගේ ප්‍රජාපතිය පිරිනිවන් පාද්දී. ප්‍රජාපතිය පිරිනිවන් පාන්න හිතලා ප්‍රජාපතියත් එක්ක 500ක් ස්ත්‍රීන් 500ක් කාන්තාවෝ මේ ඒගොල්ලෝ ඔක්කොම රහත් වෙච්ච අය බුදුහාමුදුරන්ට මුණ ගැහෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් ප්‍රජාපතියගේ විවරණේ දිහා බැලුවම තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ තරම් කාන්තාවට විමුක්තිය හදලා දුන්න තවත් කෙනෙක් ඉන්නවද කියලා. දැන් බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඇය කියන්නේ මෙන්න මේක. ඇය කියනවා නිදුකානන් වහන්සේ ඔබ වහන්සේගේ සිව්මෙලි සිරිපායුත් මේ අවසාන වතාවට වඳින්නයි මං ආවේ. ඔය ඔබ වහන්සේගේ සිව්මෙලි චක්‍ර සහිත සිරිපායුත් මේ මා ඉස්සරහට දික් කරන්න මට අද ඔබ වහන්සේට වඳින්න ඕන හිතේ හැටියට. ඒ තමයි ඇයගේ අන්තිම රාත්‍රිය. එතකොට ඇයගේ සොඳුරු සමු ගැනීම බලන්න. දැන් අද මිනිසුන්ට තියෙනවද එහෙම සමු ගැනීමක්? අද ස්ත්‍රිය මේ ලොකුවට කතා කළාට ඇයට තියෙනවද එහෙම නිදහස් සමු ගැනීමක්? දැන් බලන්න ඒ தත්ත්වය උදා කරලා දුන්නේ බුදුසසුන. එතකොට මේ කාන්තාව දක්ෂ වෙන්න ඕන බුද්ධ ශාසනය ඇසුරින් මේ සැබෑ නිදහසට එකතු වෙන්න. සැබෑ මානසික නිදහසට එකතු වෙන්න. දැන් බලන්න ඇය කියනවා ඔබ වහන්සේ වගේ පුතෙක් තමයි අම්මා කෙනෙක් ලබන්න ඕන. ඔබ වහන්සේ වගේ කෙනෙක් තමයි ලබන්න ඕන. ඔබ වහන්සේ වගේ පුතෙක් ලබන එක ලෝකේ පරම දුර්ලභයි. මන්දාතු වගේ සක්විති රජ කෙනෙක් වෙන එක ලෝකේ දුර්ලභ නෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ නමක් කියන්නේ ලෝකේ පරම දුර්ලභ දෙයක්. මන්දාතු වගේ සක්විති රජ කෙනෙක් බිහි කරන අම්මා ලෝකේ දුර්ලභයි. ඒ කියන්නේ සක්විති රජ කෙනෙක් බිහි කරන අම්මා කෙනෙක් කියන්නේ ලෝකේ දුර්ලභ කෙනෙක්. හැබැයි බුද්ධ මාතා වීම පරම දුර්ලභයි. නිදුකානන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් මම කිරිපොවද්දී ඔබ වහන්සේ මට ධර්මී පෙව්වා. ඔබ වහන්සේගේ කය මම වැඩුවා. විශාල පිරිසක් පිරිවරාගෙන ඉද්දී මම තමයි ඔබ වහන්සේට කිරි දීලා ඔය සුන්දර කය වර්ධනය කළේ. ඔය ඊටාම රූප සම්පන්න කය වැඩුවේ මම. ස්වාමීනි මම ඔබ වහන්සේගේ කය වඩද්දී ඔබ වහන්සේ මගේ ධර්ම කාය වැඩුවා. අන්‍යෝන්‍ය වශයෙන් අපි එකිනෙකා වෙනුවෙන් කටයුතු කළා. අද තමයි අවසාන දවස. ඒ නිසා නිදුකානන් වහන්සේ අද හිතේ හැටියට මට වැඳ ගන්න ඕන. ඔය ඔබ වහන්සේගේ සිරිපාසටහන් මං ඉස්සරහට දික් කරන්න. ඒ වගේම ස්වාමීනි අදට ඔබ වහන්සේගේ මේ සොඳුරු ශරීරය මට සිත්සිය දැක ගන්න ඕන. ඔබ වහන්සේගේ සම්පූර්ණ ශරීරය මට අවසාන වතාවට දැක ගන්න ඕන. ඒ නිසා ඒ වෙනුවෙන් මට අනුකම්පා කරන්න කිව්වම් බුදුරජාණන් වහන්සේ බොහොම නිශ්ශබ්දව සිරිපාසටහන් ඉස්සරහට දික් කරලා තියෙනවා. ඒගේ අවසාන කැමැත්ත. එතකොට බුදුරජාණන් වහන්සේට අය වන්දනා කරනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ එතන අඬලා තියෙනවා. එතන ඇයට හිතෙනවා මේ නන්ද හාමුදුරුවෝ රාහුල හාමුදුරුවෝ යශෝදරා මේ අය පිරිනිවන් පාන්න කලින් මම පිරිනිවන් පාන්න ඕනේ. නැත්නම් ඒක හරි නෑ. ඒ නිසා මම පිරිනිවන් පාන්න ඕන කියලා හිතලා එයා පිරිනිවන් පාන්න යන්නේ. එතකොට දැන් ආනන්ද හාමුදුරුවෝ අඬලා තිනවා. දැන් අදට හරි වැදගත් සිද්ධියක් මේක. ආනන්ද හාමුදුරුවෝ කියන්නේ ටිකක් ආනන්ද හාමුදුරුවෝ හිතුනේ දැන් යශෝදරා මේ ප්‍රජාපති පිරිනිවන් පෑවොත් බුදුරජාණන් වහන්සේත් ළඟදී පිරිනිවන් පායි.
ඒ කියන්නේ මේ සීල සංස්කාරයන් අනිත්‍යයිනේ. ඒ ගැන හිතලා ආනන්දහාමුදුරට ඇඬුණා. ඇඬෙනකොට ප්‍රජාපතිය ගිහින් උන්වහන්සේ ඉස්සරහා පත්කඩේ දාලා කියනවා ඔබ වහන්සේ අද අඬන්න එපා. අද ඔබ වහන්සේ හොඳට hina වෙන්න කියනවා. ඔබ වහන්සේ හයියෙන් hina වෙන්න ඕන දවසක්. එදා කාන්තා පැවිද්ද අරන් දෙන්න ඔබ වහන්සේ ගොඩාක් මහන්සි වුණා. ඔබ වහන්සේ එදා මහන්සි වුණා නම් ඒ මහන්සිය දැන් ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ. ඔබ වහන්සේගේ මහන්සිය දැන් ප්‍රායෝගික ප්‍රතිඵලයට එකතු වෙලා ස්වාමීනි එදා පැවිදි වෙනකොට මට යම් අදහසක් තිබ්බනම් පැවිද්ද ගැන මම දැන් ඒකේ මල්පල දාරලා ඉවරයි. ඒ කියන්නේ යා නිකලස් කෙනෙක්. එහෙමයි. එයා ඒ වෙනුවෙන් පැවිදි වුණා. එයාගේ ප්‍රායෝගික ප්‍රතිඵලයට දැන් ඇවිල්ලා ඉවරයි. ඒ නිසා ඔබ වහන්සේ දැන් අද හොඳට hina වෙන්න ඕන දවසක්. එතකොට ඔබ වහන්සේ hina වෙන්න කිව්වහම උන්වහන්සේ ඉස්සරහත් වන්දනා කරලා ඇය පිටත් වෙලා යනකොට බුදුරජාණන් වහන්සේ ඇයට කරන ගෞරවයක්. ඇත්තටම මේ පුරුෂ පාර්ශවයේ විදියට ස්ත්‍රියට ගරු කිරීම සම්බන්ධව අදහසක් පවාද ගන්න එක හොඳයි. දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ නිකලස් මුනිවරයන් වහන්සේ නමක් ලෝකයට මේ දුක ඉවර කර ගැනීම පිළිබඳ විශාල සාකච්ඡාවක් ගෙනල්ලා මතු කරපු කෙනෙක්. උන්වහන්සේ පිටිපස්සෙන් ගිහින් ප්‍රජාපතියත් එක 500ක් ආවනේ. ප්‍රජාපති ඉස්සරහින් යනවා 500 මැදින් යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ ප්‍රධාන ගේට්ටුව ළඟ හිටගත්තාම ප්‍රජාපතිය සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හරවනවා. ප්‍රජාපතිය සම්පූර්ණ ශරීරය අනිත් පැත්තට හැරුවම අර 500ක් භික්ෂුණීන් වහන්සේලා පාර දෙපැත්තට වෙනවා. පාර දෙපැත්තට වුණාම බුදුරජාණන් වහන්සේ ඈතින් ඉන්නවා. ප්‍රජාපතිය මැදින් භික්ෂුණීන් වහන්සේලා 500ක් ඉන්නවා. ඊට එහා පැත්තේ ඇය ඉන්නවා. ඇයි සම්පූර්ණ අනිත් පැත්තට හැරිලා පත්කඩේ දාලා එතන මහ පොළොවට වඳිනවා වීරයන් වහන්සේ ඔබ වහන්සේට පස්චිම යාමේද නමස්කාර වේවා කියලා. මං කියන්නේ ඒ බඳු සොඳුරු සමු ගැනීමක් කාන්තාවට හදලා දුන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ බඳු සුන්දර අවස්ථාවක් කාන්තාවට විවෘත වෙච්ච දවස නිසා කාන්තාවත් වෙනදට වඩා විමුක්තිය ගැන අදහසක්. මේ කියන සාම්ප්‍රදායික ඔය අපි මුලින් වගේ ඔය සමිති සමාගම්වල ලේකම් සභාපතිකම් හාමුදුරුවන්ට දාන ටික ගේන ඒවා ගැනම හොයන එක වෙනුවට කාන්තාවටත් අර මූලික වශයෙන් කුසලයේ තුල ශක්තිමත් වීම, විමුක්තිය පිළිබඳ ශක්තිමත් වීම, රාග දේශ මොහ වලින් හිත මුදවාගෙන හිත නිරාමිස ස්වභාවයකට එකතු කර ගැනීම වගේ තත්ත්වවල දැන් ගොඩාක් කාන්තාව හරි පිළිවෙලයි. නමුත් ඔවුන්ගේ හිත පිළිවෙල නැහැ. නමුත් දැන් ඇඟ හුඟක් පිළිවෙලයි. ඔවුන්ලා හරි ලස්සනට අඳිනවා, ලස්සනට පළඳිනවා. ඒක කාන්තාවන්ට තියෙන්න ඕන දෙයක්. ඒක බුදුරජාණන් වහන්සේත් විශ්වාස කළා. ඒකයි ප්‍රජාපතියගේ මහලතා පළඳනාවට බුදුරජාණන් වහන්සේගේ විරෝධයක් ඉන්නේ නැත්තේ. සෝතාපන්න තැනැත්තියක් විදියට ප්‍රජාපතිය රත්තරන් ආභරණ පළඳගෙන ඊටාම විසිතුරු විදියට ජේතවනාරාමයට එනකොට බුදුරජාණන් වහන්සේ ඇයට විරෝධයක් පාලා කියන්නේ නැහැ මේ ක්‍රමේ ඊටා වැරදි සෝතාපන්න කෙනෙකුට නොගැලපෙනවා කියලා. මෙහිම පන්සල් එන්න එපා කියලා කියන්නේ නැහැ. නමුත් අද දැන් නමුත් විශාඛා වගේ කෙනෙකුට තිබුණ ආධ්‍යාත්මික නිවීමක්. ඒ කියන්නේ ඇයි සෝතාපන්න තැනැත්තිය. සෝවාන් වෙච්ච කෙනෙක් විදිහට ඇගේ අභ්‍යන්තර චිත්තසංතාන නිවීම. දැන් අද කාන්තාවන්ට වෙලා තියෙන ලස්සනට ආභරණ පළඳිනවා, ලස්සනට අඳිනවා. නමුත් ඔවුන්ගේ හෘද සාක්ෂිය තුල හරියට රොඩු තියෙනවා. හරියට කුණු තියෙනවා. මං කියන්නේ කාන්තාව අද Tamanගේ හෘද සාක්ෂිය ඇතුලේ රොඩු ටික අයින් කරගන්න ගැන අදහසක් ගත්තොත්. අඳින එකත් හොඳට අඳින්න ඕන. සුදු අඳින්න ඕන, ලස්සනට අඳින්න ඕන, පිළිවෙලට අඳින්න ඕන. ඒ විචිත්‍රවත්කම ස්ත්‍රියට තියෙන්න ඕන. ඒ ස්ත්‍රියට ඒ විචිත්‍රත්වයේ තියෙන්න ඕන කියලා අපිත් හිතනවා. නමුත් ඒ විචිත්‍රත්වයේ විතරක් තියාන Tamanගේ හෘද සාක්ෂියේ විචිත්‍රත්වයේ නැත්තම් එයා පන්සලේම හිටියත්, හාමුදුරුවෙක් එක්කම හිටියත් වැඩක් නැහැ. ඒ නිසා මම කියන්නේ හෘද සාක්ෂිය විචිත්‍රවත් කර ගැනීම පිණිස කාන්තාවට යම් අදහසක් ගන්න ඉතා හොඳ දවසක් නිසා ඒ ගැන ඉතා සංවේදී වෙනවා නම් හොඳයි කියලා මං හිතන්නේ. මට මතකයි ඔබ වහන්සේ මේට පෙර ඕගතරණය සාකච්ඡාවකදීත් සඳහන් කරා අපේ හැමදෙරනේ කාන්තාව බොහෝ විවෘත නොවන තරමට හොඳයි කියලා. මේක ඔබ වහන්සේ බොහොම ලස්සන පැහැදිලි විග්‍රහයක් කරා. මම ඒ ගැන පොඩි කොටසක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙනවා. දැන් ඒක ඇත්තටම අපි මීට කලින් කතා කරා ඔබතුමී කිව්වා වගේම දැන් කාන්තාව විවෘත වීමෙන් බබලන්නේ. ඕනෑවට වඩා කාන්තාව විවෘත වෙන්න නරකයි. කාන්තාව විවෘත වුණොත් ඇය අනාරක්ෂිතයි. ඇයගේ දැන් කාන්තාව අනාරක්ෂිතයි කියලා මේ ලෝකේ කතා කරනවා. ඇයගේ අනාරක්ෂිතකමට වගකිය යුත්තේ ඇයම තමයි. මොකද සමස්ත සමාජය තුලින් සමාජය පිරිහිලා කියලා අපිට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ කතාව තමයි ලෝකයට ඇඟිල්ල දික් කරන්න කලින් තමාම කියව ගන්නවා කියන එක. එතන තමන්ගම කියව ගන්නකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ අපිට වදාලා ලෝකේ විවෘත වුණාම බබලන වස්තු කීපයක්. විවෘත නොවුණාම බබලන ඒවා කීපයක්. දැන් ලෝකේ ඉර විවෘත වුණාම බබලන්නේ. හඳ විවෘත වුණාම බබලන්නේ. ශ්‍රී සද්ධර්මයත් විවෘත වෙන තරමට බබලන්නේ. ත්‍රිපිටක වල තිබිලා මේ කබඩ් වල දාලා වහලා තියෙන තරමට බබලන්නේ නැහැ. හොඳට කතා බහ කරන තරමට බබලනවා. ඔව් කතා බහ කරලා ඒක ජීවිතේට ගලප ගන්න තරමට. දැන් ලංකාවේ පන්සල් තියෙනවා මේ ත්‍රිපිටකේ හොඳට ඔලුවට තියාන ගෙනියනවා. ලොකු පෙරහැර මම දැක්ක මේ ළඟදී
මේ බදුල්ල පැත්තේ ලොකු පෙරහැරක්. මං මොකටද කියලා මේ ත්‍රිපිටක පොත් වැඩම කරනවලු. ඊට පස්සේ මම බැලුවා මේ පොත් ටික වැඩම කරගෙන ගිහින් ඒ අපි නිතර යන පන්සලක් ගිහින් පස්සේ මම ඇහුවා මේ ස්වාමීන් වහන්සේ දැන් ත්‍රිපිටකයක් තියෙනවනේ ඔබ වහන්සේට නම් විවේකයක් ඇති කියවන්නේ. අනේ නෑ අර කබඩ් එකේ දාලා අපි දැන් ඒකට පහන් පත්තු කරලා වත් පිළිවෙත් කරගෙන ඉන්නවා ධර්මයට කරන සංග්‍රහයක් විදියට කියලා. ඒතර මම මේ උපාසකම්ම කෙනෙක්ගෙන් ඇහුවා මේ දැන් උපාසකම්මලට හොඳයි ධර්මශාලාවේ ස්වාමීන් වහන්සේ කබඩ් එකකුත් තියලා ඔන්න දැන් පොත් ටික දාලා තිනවා හොඳයි. අනේ ස්වාමීන් වහන්සේ යතුරු ඉල්ලුවටවත් ස්වාමීන් වහන්සේ අපිට යතුරු දෙන්නේ නෑ. ඒ නිසා අපිත් පුරුදු වෙලා තියෙන්නේ හොම පැත්තකට වාඩි වෙලා සුපුරුදු ජීවිතේම ගෙවන්න කියලා. ඒ කියන්නේ ධර්මීය කියන්නේ මේ හඳුන් කූරු පත්තු කරන්න ඕන එකක් නෙමෙයි. ධර්මීය කියන්නේ පහන් පත්තු කරන්න ඕන එකක් නෙමෙයි. දැන් සමහරට ත්‍රිපිටකේ කබඩ් එකකට දාලා ඒකට වැඳ හිටියා කියලා කවුරුත් අවබෝධය කරා යන්නේ නැහැ. අන්න ඒ වගේ ධර්මීය බබලන විවෘත වුණාම. ඒ කියන්නේ ධර්මීය විවෘත වීම පිණිස සාකච්ඡාවකට එන්න ඕන. මදහත් සාකච්ඡාවකට එන්න ඕන, අන්තගාමී සාකච්ඡාවකට නොයා යුතුයි. මදහත් සාකච්ඡාවකට ආවට පස්සේ ධර්මී විවෘත වෙනවා. විවෘත වෙන්න ධර්මී බබලන්න පටන් ගන්නවා. ඒක හරියට ඉරහඳ වගේ. හැබැයි ස්ත්‍රිය විවෘත වුණාම බබලන්නේ නැහැ. ස්ත්‍රිය දැන් ඔබ වහන්සේ සඳහන් කරා බුදුරජාණන් වහන්සේ කිව්වා කියලා අර විවෘත වෙන්න ඕන නැති දේවලුත් තියෙනවා කියලා ස්ත්‍රී එකක්. ඔව් එකක් ස්ත්‍රිය අනිත් කාරණේ තමයි මේ බ්‍රාහ්මණ ඉගැන්වීම. එහෙම. ඒ කියන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීමත් විවෘත ඒ කියන්නේ විවෘත වුණොත් ඉවරයි. මොකද ඒගොල්ලන්ගේ හැංගිලා තියෙන තරමට හොඳයි. දැන් ලෝකේ ගොඩාක් ඉගැන්වීම එහෙමනේ. ලෝකේ ඒ නිසා ඒගොල්ලෝ දන්නවා ඒක විවෘත වුණොත් එහෙම සංස්ථාවටම පහර වදිනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ හංගගෙන ඉන්න බලනවා. ගොඩාක් ඔය හංගගෙන ඉන්නේ වාස්සේ ලොකු සත්‍යයක් නැහැනේ. එහෙම. ලංකාවේ දේවාල දිහා බැලුවාම ඒක තේරෙනවා. ඔය තිරයකින් වැහිලා තියෙන තරමටම අසත්‍ය. ඒ කියන්නේ ඒවා තුල ලොකු සත්‍යයක් තියෙනවා කියලා අපිට හිතන්න අමාරුයි. ඒගොල්ලෝ දන්නවා වහගෙන ඉන්න තරමට හොඳයි කියලා. වහගෙන ඉන්න තරමට මේ සාක්කුවට හොඳයි කියලා ඒගොල්ලෝ දන්නවා. ඒ වගේම තමයි පුද්ගලයා තුල මේ දැන් මිත්‍යා දෘෂ්ටිය පදනම් කරගෙන වැහිලා තිබ්බොත්, දෘෂ්ටිය වැහිලා තිබ්බොත් එතනත් එයාගේ දැක්ම බබලන්නේ. ඒ නිසා විවෘත වුණාම විවෘත වීමෙන් බබලන වස්තු සහ විවෘත නොවීමෙන් බබලන දේවල් අතර ස්ත්‍රිය ප්‍රධානයි. මොකද ස්ත්‍රිය ඕනෑවට වඩා විවෘත වෙන්න ගියොත් එහෙම ඒ විවෘත වීම තුළ බබලන්නේ නැහැ විතරක් නෙමෙයි. ඇය ප්‍රබල අනාරක්ෂිත භාවයකට අහු වෙනවා. දැන් අපි හඳුරන්නේ ඒ වුණාට බොහෝ වෙලාවට අද කාලේ තියෙන තත්ත්වය තමයි ස්ත්‍රියක් විවෘත වුණාම ඒක නිර්භීතකමක් සහ ඇයට යම්කිසි වටිනාකමක් දෙන තත්ත්වයක් තියෙනවානේ. ඔබ වහන්සේ කියන බුදුරජාණන් වහන්සේ කිව්වයි කියලා ස්ත්‍රියක් විවෘත නොවන තරමට හොඳයි කියලා. නමුත් අද කාලේ වටිනාකම එකතු වෙලා තියෙන විවෘත වෙන තරමට අය බොහොම නිර්ව්‍යාජයි කියන එක මේ දෙක පටලවා ගැනීමත් වෙලා තියෙනවා. ඇත්තටම ස්ත්‍රියගේ විවෘත භාවය අපි පැති කීපයකින් කතා කරන්න ඕන. එතකොට ඇය ඕනෑවට වඩා දැන් අපි හිතමුකෝ ඇය ඊටාම සංසුන්ව ඉන්න තාක්කල් ඇයට ඇත්තටම ලොකු වටිනාකමක් යනවා. දැන් අද වුණත් දැන් ස්ත්‍රිය ගැන ස්ත්‍රියගේ වටිනාකම ගැන අපට අහන්න වෙන්නේ පුරුෂයෙක්ගෙන් තමයි. ඒතර පුරුෂයෙක්ගෙන් තරම් ස්ත්‍රියගේ වටිනාකම පිළිබඳ හරිම නිර්ණායකයක් ස්ත්‍රියට ගන්න බෑ. ස්ත්‍රියක් ගැන ස්ත්‍රියකට ගන්න බෑ. හේතුව ඒක බුදුරජාණන් වහන්සේම වදාලා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවේ තියෙනවා මේ ඒ කියන්නේ ස්ත්‍රියගේ රූපයට බැඳෙන පුරුෂයා තරම් තවත් කෙනෙක් නැහැ. ස්ත්‍රියගේ කටහඬට බැඳෙන පුරුෂයා තරම් තව කෙනෙක් නැහැ. ස්ත්‍රියගේ ස්පර්ශයට බැඳෙන පුරුෂයා තරම් තව කෙනෙක් නැහැ. හැබැයි ඔක්කොටම වඩා ස්පර්ශයෙන් බැඳුනොත් එහෙම ඉවරටම ඉවරයි. ඒ කියන්නේ ඒක තමයි භයානකම එක. ඒකත් බුදුරජාණන් වහන්සේ වදාලා. ඒතකොට පුරුෂයාටත් එහෙමයි. ඒකද පුරුෂයෙක් ගැන පුරුෂයෙක්ගෙන් අහලා විස්තර කරගන්න බෑ. ඒතකොට පුරුෂයාගේ සැබෑම පෞරුෂය සම්බන්ධ පුරුෂයාගේ ස්වභාවය පිළිබඳ හරිම චිත්‍රයක් ගන්න පුළුවන් ස්ත්‍රියගෙන්. මොකද පුරුෂයාගේ කටහඬ තරම්, පුරුෂයාගේ රූපය තරම්, පුරුෂයාගේ පහස තරම්, පුරුෂයාගේ සුවඳ තරම් ස්ත්‍රිය තරම් ඉච්චර බැඳෙන්නේ නැහැ වෙන කිසිම කෙනෙක්. ඒ නිසා ස්ත්‍රියගේ හරිම තත්ත්වය ගැන අදහස ගන්න වෙන්නේ පුරුෂයෙක්ගෙන්. පාරට බෑලා අහන්නකෝ වර්තමාන ස්ත්‍රීන්ගේ විවෘතභාවය පිළිබඳ පුරුෂයන්ගේ. ඔවුන් හරි ලස්සනට කියයි මේ පවතින තත්ත්වයට වඩා අර මුලින් කතා කරපු ඊටාම ඇය වැසී තිබෙන තාක්කල් ඇයගේ ලාලිත්‍ය පිළිබඳව ඇයගේ අර අතීත දැන් සමහර විට කාන්තාව විවෘත වීමේ පැති ගොඩක් කතා කරන්න පුළුවන්. සමහර විට මේ වස්ත්‍ර වලින් විවෘත වීම. ඒ කියන්නේ වැඩියෙන් Tamanගේ කය එළියට මේ නිරාවරණය කරන්න හදනවා. එතකොට මේ නිරාවරණය කර ගැනීම ඇය හිතනවා ඇයගේ නිදහස කියලා. ඒ වගේ මේ කායිකව නිරාවරණය වීම ඇයගේ නිදහස එක්තරා ප්‍රධාන ප්‍රභේදයක් කියලා ඇය හිතනවා. ඒක ඒ විචිත්‍රවත් දෙයක් විදිහට හිතනවා. ඒ කාන්තාවගේ ශරීරයෙන් පහසෙන් කොයිතරම් වින්දනයක් පුරුෂයෙක් බලාපොරොත්තු වුණත් තමන්ගේ නියෝජනය තමන්ගේ බිරිඳ විදියට එහෙමත් නැත්නම් තමන්ගේ පෙම්වතිය විදියට ඕනෑවට වඩා විවෘත වෙච්ච ස්ත්‍රියක් තෝරගන්න පිරිමියෙක් සූදානම් නැහැ.
ඒකෙන්ම අපට තේරෙනවා වස්ත්‍රය තුලින්වත් ස්ත්‍රිය විවෘත වීම එතරම් ලෝකයේ අගය කරන්නේ නැති බව. ඒ නිසා කාන්තාවගේ නිදහස තිබිය යුතුයි. ඕනෑවට වඩා කාන්තාව විවෘත වෙන්න ගියොත් එහෙම ඒ විවෘත වීම මත කාන්තාව විශාල හානියක් ඇයට කරගන්නවා. ඒ විවෘත වීම මතම තමයි ස්ත්‍රියගේ සුගතියත් වැහිලා ගිහින් තියෙන්නේ. ඒ විවෘත වීම මතම තමයි කාන්තාවගේ ආරක්ෂාවත් කඩා වැටලා තියෙන්නේ. දැන් බලන්න කාන්තාව ඕනෑවට වඩා විවෘත වුණොත් ඇය කොච්චර අනාරක්ෂිතයිද? ඇයි කොච්චර විශාල ඇයට කොයිතරම් හානියක් වෙන්න පුළුවන්ද? ඒ නිසා අපි කියන්නේ කාන්තාව සම්පූර්ණ හැංගිලා ඉන්න ඕන කියලා නෙමෙයි. මේ කාන්තාව මුළු ගැන්විලා ඉන්න ඕන කියලා නෙමෙයි. කාන්තාව ඊටාම දක්ෂ කෙනෙක්. මොකද බුදුරජාණන් වහන්සේ තරම් කාන්තාවට නිදහස දුන්න කෙනෙක් නැහනේ. ඒ කියන්නේ කාන්තාව පූජනීයත්වයට ඔසවලා තිබ්බේ බුදුරජාණන් වහන්සේ. ලෝකේ පූජනීයත්වය ස්ත්‍රියට වළංගු දෙයක් විදිහට තිබ්බේ නැහැ. නමුත් පිරිමියා වන්දනාමාන කළ යුතු තැනැත්තියක් විදිහට කාන්තාවගේ චිත්තසංතානය ඇයට හදාගන්න පුළුවන් කියලා අරහත්ත්වයට පත්වීම දක්වාම කාන්තාවට පාරක් හදලා දුන්නා. යම් වෙලාවක ස්ත්‍රියක් අරහත්ත්වයට පත් වුණොත් ඒ පුරුෂයාද වන්දනා කළ යුතුයි. මම ඒ ස්වභාවය පිළිබඳ මට හොඳ අදහසක් තියෙනවා. දැන් මම දන්න ඊටාම ප්‍රබුද්ධ පෙළේ මහත්තයෙක් ඉන්නවා. ඒ මහත්තයා Tamanගේ බිරිඳ පෙහෙවස් සමාදන් වෙච්ච දවසට බිරිඳට වඳිනවා. එහෙම. ඒ කියන්නේ මේ බිරිඳට වඳින එක නිවට නිවාලුකමක් නෙවෙයි. ඇයගේ ගුණයට වන්දනා කරනවා. එතකොට දැන් භික්ෂුණිය මේ කාන්තාවක් විදියට අර ගුණේ පැත්තෙන් ශක්තිමත් වෙන්න පුළුවන් වුණොත්, ආධ්‍යාත්මය තුලින් ශක්තිමත් වෙන්න පුළුවන් වුණොත්, අර බුදුදහම කතා කරන සීල සමාධි ප්‍රඥාව තුල කාන්තාවට එකතු වෙන්න පුළුවන් වුණොත්, එතන තමයි ඇයගේ වටිනාකම තියෙන්නේ. නමුත් අද කාන්තාව හිතනවා ලෝකයට නිරාවරණීය වෙන තරමට ඇයට විශාල වටිනාකමක් එනවා කියලා. ඇත්තට මේ කාන්තාවගේ වැරදි දෘෂ්ටිය විශේෂයෙන්ම Tamanගේ හිත හදා ගැනීම, ආධ්‍යාත්මීය සෝපත්භාවය මේවත් එක්ක කාන්තාව එකතු වුණොත් ඇයට විශාල වටිනාකමක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ වටිනාකමේ අඬබෙරේ ගැහුවේ ප්‍රජාපතිය. ඒ නිසා අද ප්‍රජාපතිය ගැන ලොකු සාකච්ඡාවක් ඇති වෙන නිසා ප්‍රජාපතිය පරමාදර්ශී චරිතය කරගන්න පුළුවන් වුණොත් ඒ ආධ්‍යාත්මික නිවීමකට කාන්තාවට එකතු වෙන්න මේක හොඳ අවස්ථාවක්. අපි හැමදෙරනේ දැන් ඔබ වහන්සේ කිව්වා දැන් අර පෙහෙවස් සමාදන් වුණු දවසට තමන්ගේ බිරිඳට වඳින ස්වාමි පුරුෂයෝ ඉන්නවා කියලා. දැන් ලංකාවේ බොහෝ පිරිමින් මේ කතාව ඇහුවොත් එහෙම සමහරලාට මේක සත්‍ය කතාවක් ඔබ වහන්සේ මේක පවසන්නේ. නමුත් බොහෝ පිරිමින් නිකන් ඒක බොහොම අවඥාවෙන් බැහැර කරන්න පුළුවන්. අපි මොකටද මේ නිකන් සාමාන්‍ය වුන්ගේ වදනින් කියනවා අපි මේ ගෑණිට වඳින්න මිනිස්සුද, අපි නිවට නිවාලි මිනිස්සුද, පොයේ දවසේ සිල් ගත්ත කියලා අපි වඳින්න ඕනද? එන්නේ ඒ වගේ තැනකට තමයි දැන් අපේ ලාංකීය සමාජයේ මේ මොහොතේ ලෞකික සමාජයේ තියෙන ඒ වගේ තැනක. ඒතර මේ වගේ කාරණා ඒ විදිහට ගන්නත් ඉඩ තියෙනවා. කෙසේ වෙතත් අපේ හැමදෙරනේ ස්ත්‍රිය විමුක්තිය බලාපොරොත්තු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ස්ත්‍රියගේ නිදහස හෝ කියන මොනවා හෝ තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න ඕනේ පිරිමියෙකුගෙන්ද නැත්නම් ධර්මයෙන්ද? ඇත්තටම බුදුරජාණන් වහන්සේ වදාළේ මූලික ධර්මයේ තුලින් අපි පිහිටක් බලාපොරොත්තු. ඒ කියන්නේ මූලික ධර්මයත් එක්ක හිටියොත් එයා අමුතුවෙන් තවත් සුරක්ෂිතකමක් ලෝකෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ. එයාගේ සියලු මානවීය ගනුදෙනු තුල විශාල සාධාරණකමක් ඇති වෙනවා. එතකොට ඇයගේ ඇතුළ සුවපත් වුණාට පස්සේ ඇතුළ සුවපත් වීම තුළ, ඒ කියන්නේ ධර්මයේ තුලින් විමුක්තියක් හොයාගත්ත තැනක ඇයට බාහිර සමාජයෙන් අවිමුක්ත ස්වභාවයක් මතු වුණත් කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. දැන් උදාහරණයකට ස්වාමියාගෙන් පීඩා විඳින කාන්තාව කොච්චර අද ඉන්නවද? සමහරට ලොකු බලාපොරොත්තු තියාගෙන අවුරුදු 10ක් 12ක් පෙම් කරලා ඇවිල්ලා විඳවා කුස්සියට වෙලා හැඬු කඳුලින් දරුවෝ දිහා බලාගෙන ඉන්න මව්වරු කොච්චර ඉන්නවද? එතකොට එයා පිරිමියෙක්ගෙන් බලාපොරොත්තු වුණු විමුක්තියට හම්බෙලා නැහනේ. හැබැයි එයා ධර්මයේ තුලින් මේ මොහොතේ විමුක්තිය හදාගත්තොත් එයාට පුළුවන් ස්වාමියා සහ බිරිඳ අතර ඇති වෙන මේ වර්තමාන ගනුදෙනුව තුල පවා පවතින්නේ ධර්මතාවයක් විදියට දැකලා හඬන්නේ නැතුව උපේක්ෂා සහිතව ලෝකෙට මුහුණ දෙන්න. ඒ කියන්නේ දැන් පිරිමියෙක් කරා ස්ත්‍රිය සම්පූර්ණයෙන්ම ඔය කියන කතා ඔස්සේ බලාපොරොත්තු වුණොත් ලෝකෙන් යමක් ඒ බලාපොරොත්තු වීමට වඩා ධර්මයේ ඔස්සේ විමුක්තිය ගවේෂණය කරන්න පුළුවන් වුණොත්, ඒ කියන්නේ පිරිමියෙක් ඔස්සේ එහෙම ලෞකික විමුක්තියක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ධර්මයේ ඔස්සේ බලාපොරොත්තු වුණොත් භෞතික ශරීරය සහ භෞතික ඇතිවෙන ගනුදෙනු, ස්ත්‍රිය සමග ඇතිවෙන ගනුදෙනු, මේ සියල්ල ඉස්සරහා භෞතික සහ අභෞතික දේවල් වලින් ඇතිවෙන ගනුදෙනු වලදී ඒ කඩාවැටීමක් ඇති වෙනකොට ඇයට පුළුවන් ධර්මයේ ඔස්සේ විමුක්තිය ගවේෂණය කරපු කෙනෙක් විදිහට උපේක්ෂාවකට එන්න. ඒ උපේක්ෂා සහිතභාවය හරියට හදලා දෙනවා ධර්මය. ඒ නිසා මම කියන්නේ ධර්මයත් එක්ක එකතු වෙන්න. එතකොට මේ සියලු මානවීය ගනුදෙනු ඉස්සරහා විශ්ව සාධාරණ විදිහට උපේක්ෂා සහිත ඔබේ ජීවිතේ ගෙවන්න පුළුවන්. ඒ නිසා ධර්මයට එන්න කියන්නේ ධර්මයට එන්න කියනකොටම ලංකාවේ උපාසකම්මල පටලවා ගන්න පුළුවන්.
ඒ කියන්නේ ලංකාවේ මේ ස්ත්‍රීන් පටලව ගන්න පුළුවන් මේ ධර්මයට එන්න කියන්නේ පන්සල් යන එකයි, බණ අහන එකයි, පොයට පන්සල් ඇවිල්ලා සිල් සමාදන් වෙන එකයි, දානි අරන් යන එකයි, ඔන්න ඔය වගේ ටිකක් කියලා. ඇත්තටම ඔය ටික නෙමෙයි. ධර්මයට එන්න කියලා කියන්නේ හේතුඵලවාදීව ලෝකේ බලන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ හේතුව සහ ඵලය පිළිබඳ විනිශ්චයක් සහිතව ලෝකයේ දිහා බලනකොට ඒක ඇයට විශාල යහපතක් කරලා දෙනවා. මේ ලෝකේ යම් යම් පුද්ගලයන්ගෙන් ඇයට විමුක්තියක් බලාපොරොත්තු වුණත් ඒවා නොලැබෙනකොට ඒවත් ලෝක ධර්මතාවයක් විදිහට බලන්නර හේතුඵලවාදී දැක්ම උදව් කරනවා. ඒ නිසා මේ ධර්මයේ ඔස්සේ විමර්ශනයකට එකතු වෙන්න කියලා කියන්නේ අනිත් එක තමයි මේ බුදුදහම හැම වෙලාවකම ඒ කාලේ ගොඩනැගිච්ච සාහිත්‍ය පවා හැම වෙලාවකම ඒක ASCII ධර්මයේ තිබ්බනේ. ඒ කියන්නේ හැම වෙලාවකම දැන් අපි ඇසුරු කරන දේවල් අතර සාහිත්‍යය තුල ස්වාමීන් වහන්සේ නමක් ඇසුරු කළත් මේ ලෝකේ කවර සම්බන්ධතාවයක් ගොඩනැගුණත් ඒක ASCII තිබුණා හැංගිච්ච ධර්මයක්. ඒ ධර්මයේ හංගලා තමයි ඒ පණිවිඩය ලෝකෙට විවෘත කළේ. ඉතින් ඒ ධර්මයේ ඔස්සේ ඒ නිසා ඒගොල්ලෝ බලන්න පුරුදු වුණා. නමුත් අපිට ධර්මයේ හම්බ වෙන්නේ මේ බණ ටිකක් අහනකොට විතරනේ. දැන් උදාහරණයක් අපි හිතමුකෝ නිකන් කවියක් ගන්න දැන් ළමා සාහිත්‍යයේ ප්‍රකටව පාවිච්චි වෙන එකක් දැන් අම්බලමේ පිනා වලං කඳක් ගෙනා ඒක බිඳපු ගුණා ඒකට මට hina වගේ මේක ඊටාම ප්‍රකට මං හිතන්නේ ලංකාවේ හැම කෙනෙක්ම දන්න පද හතරක්නේ. එතකොට මේක ASCII බුදුරජාණන් වහන්සේගේ භාවිතේ හංගලා තමයි ලෝකෙට විවෘත වුනේ. ඒක ASCII විශාල දාර්ශනික කතාවක් තිබ්බා. එතකොට ඒ දාර්ශනික කතාව හැම තැනකම තිබ්බා. ලදරු වියේදීත් තිබුණා, මැදි වියටපත් වෙන කොටත් තිබුණා, වැඩිහිටි අවදියෙත් තිබුණා. ඊට පස්සේ යාගේ ජීවිතේ හැම අවදියකදීම ධර්මී මිශ්‍රණයක් තිබුණා ඇසුරු කරන හැම දේවල් තුළම. දැන් අද අපිට එහෙම හම්බ වෙන්නේ නැහැනේ. දැන් අම්බලමේ පිනා අම්බලම කියන්නේ මේ తాවකාලික මනුස්ස වාසස්ථානේනේ. දැන් මේක ASCII ලොකු ධර්මයක් තියෙනවානේ. මේ తాවකාලික වාසස්ථානයක අපි ඉන්නේ. එතකොට මේ తాවකාලික වාසස්ථානයේ අම්බලමේ සදාචාරාත්මක නීතියක් තියෙනවා. දැන් මම මේ කියන්නේ මේ මාතෘකාවට අදාළ නොවන එකක් නෙමෙයි. හැබැයි මේ මතක් වුණ කාරණේ ඉතා වැදගත් දෙයක්. දැන් අම්බලම කියලා කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙක් ඕනෑම තැනක ගිමන් නිවා ගන්න ගමන ආන්තය දක්වා යන ගමනේදී නවතින නවාතැන් පොලක්නේ. එතකොට ඒ වගේ නවාතැන් පොලක තමයි ඔබතුමියයි මායි අපි ඔක්කොම ඉන්නේ. එතකොට මේක ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. දැන් ස්ත්‍රිය වුණා තේරුම් ගන්න ඕන මේ පවතින තත්ත්වය තුල පවතින විපරිණාමය වෙනස් වෙන ස්වභාවය. එතකොට ඇයට හරි පහසුයි අවබෝධාත්මකව මේ සියලු ගනුදෙනු කරන්න. එතකොට මේක අම්බලමක්. එතකොට අම්බලමේ පිනා කියලා කියන්නේ පුණ්‍යවන්ත පුද්ගලයා කියන එකනේ. එතකොට පිනා කියනකොට අර ගුවන්විදුලියේ ගියපු නාට්‍යයක මුවන් පැලැස්සේ චරිතයක්නේ අපිට මතක් වෙන්නේ. නමුත් පිනා කියන්නේ පින් කරපු කෙනා කියන එක. එතකොට පින් කරපු කෙනා తాවකාලික අම්බලමක නවතිනවා මේ මනුස්ස භූමියේ. එතකොට මේක ස්ථාවර තත්ත්වයක් නෙමෙයි. නමුත් මේ වැඩියෙන් පිරිමින්ටත් වඩා ස්ත්‍රීන් මේක ස්ථාවරත්වයක් ගොඩනගාගෙන ඉන්නවා. නමුත් එයා හැසිරෙන්නේ හරියට එයා ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්නේ හරියට මෙහි අවුරුදු 500කට විතර ඉඳ ආවා වගේ. ඉතින් එයා ඉච්චරට ඒක ගැන සංවේදී. ඒ කියන්නේ පිරිමියට සාපේක්ෂව හරියට තෘෂ්ණාව වැඩි ස්ත්‍රියගේ. මොකද අපිට සමාජයේ ස්ත්‍රීන් නිතර මුණ ගැහෙනවනේ. මොකද අපිත් එක්ක වැඩියෙන් ගනුදෙනු කරන්නේත් ස්ත්‍රීන්නේ. දැන් පන්සලට වැඩියෙන් ඉන්නේ කාන්තාවෝනේ, පිරිමියා එනවා අඩුයිනේ. එතකොට එයාත් එක්ක ගනුදෙනු කරද්දී අපිට තේරෙනවා. එතකොට මේ වගේ අර අපිට හම්බ වෙන පණිවිඩය ඇස්සේ දාර්ශනික කතාවට ස්ත්‍රිය විවෘත වෙලා නැහැ කියලායි මං කියන්නේ. දැන් පින් කරපු පුද්ගලයෙක් తాවකාලික අම්බලමක නවතිලා ඉන්නවා කියන එක අම්බලමේ පිනා කියන කතාව ඇස්සේ අපිට හම්බ වෙනවනේ. නමුත් ඒ දර්ශනය අපි මතු කරගන්න දක්ෂ නැහැනේ. වලංකම් ගෙනා කියන්නේ මේ භෞතිකව අපි පරිහරණය කරන දේවල්. ඒවාට වටිනාකමක් තියෙනවා. වළඳකට වටිනාකමක් තියෙනවා. හැබැයි වළඳේ ස්ථාවර දෙයක් වෙනවා බිඳෙනවා ළඟදී. ඒ කියන්නේ වළඳට ආවේනික தත්ත්වය. අනිත් වගේ මේ අපි ගොඩනගාගත්ත භෞතික ලෝකේ කඩා වැටෙනවා. කොයි වෙලේ හරි බිඳෙනවා. කොයි වෙලේ හරි කඩා වැටෙනවා. ඒ කඩා වැටෙන බව ස්ත්‍රිය අවබෝධ කරගෙන ඉන්න ඕන. එතකොට දැන් වලං කඳක්ගෙන ඒක බිඳපු ගුණා. එතකොට මෙතන ඇතරම ගුණා කියන වචන භාවිතය ASCII තියෙන්නේ ගෞතම ගෝත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියන එක. එහෙමයි. ඒතර බුදුරජාණන් වහන්සේ මේ භෞතික අභෞතික දේවල් වල නැවත මේවා පරිහරණය නොකරන මට්ටමටම බිඳලා දැම්මා. හට ගැනීම නැති කරලා. සම්පූර්ණයෙන් නැති කරලා දැම්මා. එතකොට දැන් මෙන්න මේ தත්ත්වය පිළිබඳව මේ පුංචි ළමයෙකුට උගන්වන කවියක් අස්සෙත් මේ විමුක්තිගාමී ආධ්‍යාත්මික ප්‍රවේශයක් සම්බන්ධ දාර්ශනික සාකච්ඡාවක් කරපු જાතියක් නේ අපි. අපේ හැමදෙරේ එතකොට ඒකට මට hina කිව්වහම. ඇත්තටම ඒකට මට hina වෙලා හරියන්නේත් නෑ. ඇත්තටම බුදුරජාන් වහන්සේගේ මේ ඒක ඇස්සේ ලස්සන සිද්ධියක් තියෙන්නේ. දැන් අම්බලමක දැන් මේකේ බාහිර අර්ථය දිහා බැලුවට පස්සේ ඒකට hina වෙලා හරියන්නේ නෑ.
ඒ කියන්නේ අපිට පේන්නේ අම්බලමක් තියෙනවා අර වලං කඳක් කරේ තියාගෙන සාමාන්‍යයෙන් අර මේ විහිළු කරන්න ඕන වගේ මිනිස්සෙක් පිනා වගේ කෙනෙක් පිනා කියනකොටම අර මුවන් පැලැස්සේ මිනිස්සයනේ අපේ ඔළුවට එන්නේ. ඒ වගේ මිනිස්සෙක් වලං කඳක් තියාගෙන ෂර්ට් එකක්වත් නැතුව පොඩි සරං කොටයක් ගන්න අපිට එහෙම තියෙන ඔළුවේ චිත්‍රයක් තියෙනවානේ. එයා ඒක අරගෙන එනවා. ඒකට ගොනෙක් ඇවිල්ලා අනිනවා. ඒතකොට ඒක කඩා වැටෙනවා. ඒකට මම ඒකට hina වෙනවා. නමුත් මේක සංසිද්ධියක් විදියට ගත්තොත් මේක හරි විචිත්‍ර සිද්ධියක් අපේ මනසට එනවා. මේකට hina නොවිය යුතු තත්වයක් කියලා අපිට හිතෙන්නේ. හැබැයි අර මූලික දර්ශනයස්යෙන් බලනකොට මේකට hina වීම ඉතාම සාධාරණයි. හේතුව අම්බලම කියන්නේ අපි නවතින తాවකාලික තැන. මේක අපේ ස්ථීර දෙයක් නෙමෙයි. අනික අම්බලමේ සදාචාරාත්මක නීතියක් තියෙනවා. අම්බලමට එන අය කොහෙන්ද ආවේ කියලා අහන්නේ සාමාන්‍යයෙන්. එයා කැමැත්තෙන් කිව්වට කමක් නැහැ. අම්බලමට එයා කොහෙන්ද ආවේ කියලා කැමැත්තෙන් එයා කියනවා නම් අපි ඒක අහන්න ඕන. හැබැයි ඔයා කොහෙන්ද ආවේ ඔයා කොහෙද යන්නේ එහෙම අහන්නේ නැහැ සාමාන්‍යයෙන් අම්බලමේ. අන්න ඒ වගේ මේක හරි දාර්ශනික කතාවක් අපිට ඕන නම් මේ ඕක තරණ වැඩසටහනක් කතා කරන්න පුළුවන්. ඒක දැන් බලන්න දැන් මෙතනට ආපු අය කොහෙන්ද ආවේ කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම අපිට බලාපොරොත්තුකුත් නැහැ. දැන් අද අහවලයි අම්බලමට එහෙම බලාපොරොත්තු නැහැ. දැන් කුසට දරුවෙක් කෙනකොට දෙමව්පියෝ ලිංගිකව එකතු වෙනකොට ලිංගිකව එකතු වීමේ ප්‍රතිඵලයක්නේ දරුවෙක් පිළිසඳ ගැනීම. එතකොට මේ රාගේනි සෙනෙහසක් බවට පස්සේ කාලේ පශ්චාත් කාලිනව පරිවර්තනය වෙන්නේ. එතකොට එනකොට කොල්ලෙක් කෙනවද කෙල්ලෙක් කෙනවද මට පිරිමි ළමෙක් ලැබෙන්න ඕන ගෑනු ළමෙක් ලැබෙන්න ඕන ප්‍රාර්ථනා කරලා කවුරුවත් එන්නේ නැහනේ ප්‍රාර්ථනාවට අනුව. එතකොට මේ අම්බලම කියන කතාව මොනතරම් සාධාරණීය කතාවක්ද? ඒතර අම්බලමේ පවතින සදාචාරාත්මක රිද්මය සංසාරික සදාචාරාත්මක රිද්මයට කොච්චර සමපාත වෙනවද? එතකොට මේ අම්බලමට ආපු පිනා, ඒ කියන්නේ මෙතන නවතින්නේ පින් කරපු කෙනෙක්. කියන්නේ මනුස්ස ලෝකේ හැමෝටම ඉන්න බෑනේ. අපි කතා කරන තල 31ක් තියෙනවා. ඒ 31කින් මනුස්ස ලෝකේ දිව්‍ය තලවල උපදින පිනකටනේ. එතකොට මේ පිනා කියන්නේ පුණ්‍යවන්ත පුද්ගලයා මේකට ආවට පස්සේ අර බුදුරජාණන් වහන්සේගේ භාවිතයෙන් එතකොට අර ගෞතම ගෝත්‍රයේ පිළිබඳව සංකේතවත් කරන අදහසින් තමයි අර ගුණා කියන වචනේ භාවිතා කරලා තියෙන්නේ. ඒකේ උඩු අර්ථය නම් කිසිම අයුරකින් අල්ල ගන්න නරකයි. එතකොට මේ භෞතික අභෞතික ලෝකයේ ඇති කරගත්ත මේ සියලුම ලෝකයේ බිඳ වැටෙන බවත් ඒක නැවත එකතු නොවන ආකාරයට කඩාවට්ටලා දාපු සංසිද්ධිය ලෝකයේ අසිරිමත් සිද්ධියක්. ඒ කියන්නේ මේ කතාව ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමන නැවැත්ම පිළිබඳ ලෝකේ කවුරුවත් දන්නේ නැහැ. එහෙම විශ්මිත කතාවක් බුදුරජාණන් වහන්සේ මතු කළා. ඒ මතු කරපු කාරණේ උදෙසා පුද්ගලයා තුළ ඇති වෙන මානව සංවේදී ශ්‍රද්ධාව ගැන මේ කියන්නේ. ඒකට මට හිනාව කියලා කියන්නේ. ඒ පුද්ගලයා තුළ ආධ්‍යාත්මික අනේ මෙබඳු බුදුරජාණන් වහන්සේ නමකගේ උණුසුම, බුද්ධ ධර්මයේ උණුසුම, භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩයේ උණුසුම මට ගන්න පුළුවන් වුණා නේද කියන පුද්ගලයා තුළ ඇති වෙන චිත්තප්‍රීතිය. එතකොට මේක වෙනම කතාවක් නේ. එතකොට මේ වගේ අපි කතා කරන හැම සාහිත්‍යයක් තුළම අතීතයේ ගොඩනැගිච්ච සියලු දේවල් බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණේ. එතකොට බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වුණාට ඒ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච මිනිසුන්ගේ හෘද සාක්ෂියක් නැහැ කියලා අපිට පේනවනේ වර්තමානයේ. ඒ කියන්නේ ඒ නිසා මම කියන්නේ කාන්තා විමුක්තිය ගැන, කාන්තාව ගැන ගොඩාක් කතා කරන මේ වෙලාවේ මම ඇයට කියන්නේ ඇයගේ ඇතුළ කියව ගන්න මේ ලෝකේ සියලු කමඨහන් පාවිච්චි කරන්න පුළුවන් නම් එයාට පුළුවන් ධර්මයෙන් විමුක්තිය හොයන්න. ධර්මයෙන් විමුක්තිය හොයපු කෙනෙකුට තවත් පුරුෂයෙක්ගෙන් විමුක්තිය හොයන්න ඕනේ නැහැ. පුරුෂයෙක්ගෙන් සාධාරණේ බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. සමහරට ඒ සාධාරණේ බලාපොරොත්තු වුණාට ප්‍රතිපක්ෂව මුණ ගැහෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අසාධාරණේ හම්බ වෙන්නත් පුළුවන්. නමුත් ඔය ඇයට සම්පූර්ණයෙන් මුණ ගැහෙන පුද්ගලයාගේ සත්‍ය ස්වභාවය ඇයට හම්බ වෙලා නැති වෙන්න පුළුවන්. සමහරට එහෙම හම්බ වෙලා නැති නිසානේ අනවශ්‍ය විදියට සම්බන්ධතා හදාගෙන අමාරු වැටෙන ස්ත්‍රීන්. එතකොට එහෙම අමාරුවේ වැටුණත් ධර්මයේ හරහා බලනකොට ඒක සාධාරණීකරණය කරගන්න පුළුවන්. මේ සාධාරණීකරණය කරගන්න ලෝකෙන් අපිට මොකක්වත් උදව්වක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ලෝකේ අධ්‍යාපන ක්‍රම තියෙනවා. ලෝකේ අධ්‍යාපනය ගැන උනන්දුයි. දැන් මං අදහගෙන හිටියා ශිෂ්‍යත්ව විභාගයෙන් මේ ළමයි 13 දෙනෙක්ද කොහෙද මනෝවෛද්‍යවරයෙක් ළඟ මේ විශේෂ ප්‍රතිකාර ලබනවලු විශාල මනෝව්‍යාධීන්ටපත් වෙලා. එතකොට මේ අධ්‍යාපන ක්‍රමේ විශාල අර්බුදයක් තියෙනවනේ අපිට ඒක පේනවනේ. ඒ වගේම තමයි දැන් පහුගිය 27 වෙනිදා. ඒ කියන්නේ අගෝස්තු මාසයේ 27 වෙනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ එක්තරා පිරිමි ළමයෙක් තමන්ගේ ලැප්ටොප් එකත් පාරායිනේ තියලා බෑග් එකත් පාරායිනේ තියලා මහවැලි ගඟට පනිනවා.
මේ පහුකාලේ එක දිගට වැස්සනේ. වහිනකොට මහවැලි ගඟට පනිනවා. ඒතර මහවැලි ගඟට පැන්නාම මුල් කාලයේ සැක කරනවා මේ තරුණයා යම්කිසි පිරිසක් පැහැර ගන්න ඇති කියලා. පස්සේ උන් දැන ගන්නවා ඔහු මහවැලි ගඟට පැනලා තියෙන බව. ඒතර මහවැලි ගඟට පනින්න සිද්ධිය තමයි මුල් අවුරුදු කීපය ඇතුළම ප්‍රධාන ලකුණු ගත්ත පිරිස අතර ඔහු ඉන්නවා. ඊට පස්සේ මේ අවසාන විභාගයෙන් ඔහුට ප්‍රතිඵලය ටිකක් අඩු වුණා කියලා ඒක දරා ගන්න බැරුව ඉංජිනේරු පීඨයේ තරුණ දරුවෙක් පහුගිය අගෝස්තු 27 වෙනිදා පේරාදෙණිය මහවැලි ගඟෙන් ගඟට පනිනවා නම් ඒ ඉංජිනේරු උපාධිය ගැන අපි 20 වතාවක්වත් ප්‍රශ්න කරන්න ඕනනේ. ඒ අධ්‍යාපනය මොකටද කියලා. එහෙම අධ්‍යාපනය මොකටද කියලා ඒ හැඟීම් දැනීම් වලට තැනක් හම්බ වෙලාම නැහැනේ. ඒ නිසා අපි නැවත අපිව කියව ගන්න ඕන. ඒ අපිව කියව ගනිදී මුළු මහත් සමාජ මෙහෙවරක් කරන කාන්තාවකට ප්‍රශංසා කරන්න ඕන. ඒ වගේම තමයි හොඳ කාන්තාවක්, සදාචාර සම්පන්න කාන්තාවක්, ආචාරාත්මක කාන්තාවක්, ආධ්‍යාත්මික විමුක්තිය ගවේෂණය කරන තැනැත්තියක් විදිහට ඇයි තාම හොඳ සමාජ සේවිකාවක්. ඒතර සමාජ සේවිකාවක් කියනකොට අපේ ඔළුවට එකපාරම ඉන්නේ මරණාධාර සමිතියේ ලේකම් නම්. ඊට පස්සේ කාන්තා සමිතිවල ලේකම්කම් සභාපතිකම් දරනවාට පන්සලේම නෙමෙයි මම කියන්නේ. මම වෙන කතාවක්. එතකොට අපිට කාන්තාවගේ සමාජශීලී භාවය ගැන කතා කරනකොට අපිට ඔළුවට එන්නේ අය නිතරම මිනිස්සු එක්ක ගැටෙනවා නම්, මිනිසුන්ගේ යහපත වෙනුවෙන් වැඩ කරනවා නම්, අන්‍යෝන්‍ය ගනුදෙනු වලදී ඊටාම මානව සාධාරණව කටයුතු කරනවා නම්, අන්න එතකොට ස්ත්‍රියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා නම්, එතකොට අපිට හිතෙනවා මේ බොහොම මේ විශාල සමාජ මෙහෙවරක් කරන තැනැත්තියක් හැටියට. ඇත්තටම මේ එළිය සමාජ මෙහෙවරක් කරන්න කලින් හොඳ දුවෙක් හදන්න, හොඳ දරුවෙක් හදන්න. ඒ කියන්නේ හොඳට හැඟීම් දැනීම් තියෙන ළමෙක් හදන්න. ඒ හැඟීම් දැනීම් ටිකක් තියෙන ළමෙක් හදන එකම මහා සමාජ මෙහෙවරක්. ඒ නිසා විශාල සමාජ මෙහෙවරක් කරන කාන්තාවක් විදිහට මේ එළියට බහැලා බාහිර ලෝකයේ තියෙන සමාජ වටිනාකම් ගොඩනගා ගන්න නැතුව පෞල් සංස්ථාව තුළ වටිනාකම හදා ගන්න. හොඳ බිරිඳක් වෙන්න. එතකොට හොඳ අම්මා කෙනෙක් වෙන්න. එතකොට මේ හොඳ අම්මා කෙනෙක්, හොඳ බිරිඳක්, හොඳ දියණියක් වීම වනාහි විශාල සමාජ මෙහෙවරක්. ඒක මරණාධාර සමිතියක ලේකම්කමට වඩා ඉතා ප්‍රශස්ත අවධියක්. ඒ නිසා මේ කාන්තා විමුක්තිය ගැන කතා කරන වෙලාවේ මම හැමෝටම කියන්නේ තමන්ව කියව ගන්න කියලායි. අපි හැමදෙරේ දැන් මේ මොහොතේත් කාන්තාව විශාල අර්බුදයකට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි මුහුණ දීලා ඉන්න වෙලාවක ඔබ වහන්සේ කලිනුත් මේ සම්බන්ධයෙන් සඳහන් කරා. දැන් පවුලේ කොඳුනාරටිය වගේ ඉන්න මේ කාන්තාවට ප්‍රශ්නයක් තියෙන වෙලාවක ආර්ථික අර්බුදයේදී වැඩියෙන්ම ගෙදර පීඩනයට පත්වෙන කෙනා කාන්තාව උයන්නේ මොනවද, ගේන්නේ මොනවද, කන්නේ මොනවද, ජීවත් වෙන්න විදිහක් නැහැ. මේක දැන් පිරිමියත් කොයි විදිහෙන් හරි මේ සටනට උර දීලා ඉන්නවා තමයි. නමුත් දරුවන්ට කන්න දෙන එකේ ඉඳලා මේ රටේ අම්මලා දහස් ගණක් මේ මොහොතේ ප්‍රශ්නයක ඉන්නවා. හෙට උදේට කන්නේ මොනවද කියන ප්‍රශ්නේ තියෙන අම්මලා ඉන්නවා. දැන් බෞද්ධ දර්ශනයට අනුව මේ සියල්ල පිළිබඳව හිතලා අපිට හිත හදා ගන්න බෑනේ කුසගින්න වගේ කාරණයකදී. නමුත් බෞද්ධ දර්ශනයයි බෞද්ධ ආර්ථික දහමයි එක්ක ඔබ වහන්සේ මේක පැහැදිලි කරන්නේ කොහොමද? ඇත්තටම මේ පවතින කාලය අපි තේරුම් ගන්න ඕන. මේ කාලය කාල විපත්ති බහුල කාලයක්. එහෙමයි. ඒතර මේ පවතින தත්ත්වය තේරුම් ගන්න එපා. මේක මේ තමන්ගේ මහත්යෙක් ඔළුව කාලා හරියන්නේත් නැහැ. එහෙමයි. දැන් ඊයේ මට එක්තරා මේ මහත්යෙක් මට හම්බුණා. මේ මහත්යෙක් කිව්වා ස්වාමීන් වහන්සේ මම දැන් දවස් 4කින් ගෙදර ගියේ නැහැ කියලා. මං අඳුරන කෙනෙක් නෙමෙයි. මම මේ කුලී රථයකට ගොඩ වෙලා යන ගමන් ඒ මහත්යෙක්ව මම දවස් 4කින් බෞද්ධ කෙනෙකුත් නෙමෙයි කතෝලික මහත්යෙක්. ඒ මහත්යෙක්ව මම දවස් 4කින් ගෙදර ගියේ නැහැ කියලා. මම ඇයි කියලා. සානස ගෙදර ගිය ගමන් අපේ බිරිඳ ඊටාම සාමකාමී කෙනෙක්. නමුත් එයා ගෙදර ගිය ගමන් මගේ ඇඟට ගොඩ වෙන්නේ. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. ඒක මට හරි විඩාවක්. කියන්නේ ආර්ථික ප්‍රශ්න කියලා. ඔව් මේ ආර්ථික ප්‍රශ්න ටික කියාගෙන මගේ ඇඟට ගොඩ වෙනවා. ඒතර මම පුළුවන් තරම් උත්සාහ කරනවා මේ தત્ත්වය සමතුලිත කරගන්න. ඒතර මම සමතුලිත කරගන්න උත්සාහ කරලා මම පුළුවන් තරම් මුදල් හම්බ කරනවා. මම අනවශ්‍ය දෙයකට වියදම් කරන්නේ නැහැ. ඒතර මේ වාහනේට යම් මුදලක් මම වෙන් කරන්න ඕන. ඊට පස්සේ මේකට ඉන්ධන වලට යම් මුදලක් වෙන් කරන්න ඕන. ඒතර ඒ අතර මම දරුවන්ගේ වියදම් කොහොම හරි පියවන්න උත්සාහ කරනවා. නමුත් මම සමහර තැන්වල අසාර්ථකයි. ඒතකොට ඒ අසාර්ථක වෙනකොට අර බිරිඳ ඒ ඔක්කොම දේවල් ටික මහත්ය ගොළු උඩින් යවලා හරියන්නේත් නැහැ. ඒතකොට දැන් හොඳම දේ තමයි අන්‍යෝන්‍ය වශයෙන් මේ தত্ত্বය අවබෝධ කරගන්න එක. මොකද මේ පවතින ආර්ථික අර්බුදය නිසා Tamanගේ පෞල් සංස්ථාව දෙදරා යනවා නම් ඒක ඇත්තටම අසාර්ථකත්වයක්. ඒ නිසා මේ අපි නෝනලාට මව්වරුන්ට බිරින්දෑවරුන්ට දියණිවරුන්ට හැමෝටම කියන්නේ මේ පවතින தত্ত্বය කාල විපත්ති බොහෝම බහුල කාලයක්. මේ කාල විපත්ති බහුල කාලයක් නිසා ස්වාමියාගේ ඇඟට ගොඩ වෙන්න එපා. එතකොට මේ තාත්තගේ ඇඟට ගොඩ වෙන්න එපා. මේ ප්‍රශ්න නිසා ඔහුත් පීඩාවට පත් වෙලා ඉන්නේ. ඔබ වගේම පීඩිත පුද්ගලෙක් ඔහුත්.
ඒ නිසා මේ தත්ත්වය තේරුම් ගන්න ඕන මූලික වශයෙන්. ඊළඟට බෞද්ධ කාන්තාවක් කොහොමද ආර්ථික කළමනාකරණය කරන්නේ කියලා ඒ කාරණේ පිළිබඳව සබුද්ධික වෙන්න ඕන. දැන් බෞද්ධ සන්දර්භය ඇතුළේ නම් දැන් එක තැනක තියෙනවා පරාභව සූත්‍රයේ තියෙනවා ගෙදර කාන්තාව සීමාවක් නැතුව වියදම් කරනවා න ะ. ඒ කියන්නේ සීමාවක් නැතුව කොණ්ඩෙට වියදම් කරනවා. දැන් මේ කාලේ ඒව කරන්න යන්නත් එපා. මොකද සමහර නෝනලා ඉන්නවා හිම අය. ඒ කියන්නේ ඒ කාන්තාවගේ සමහරට මේ කාලේ වෙනදා යා රුපියල් 30000ක් විතර දීලා සාරියක් ගන්න පුළුවන්. හැබැයි මේ කාලේ පරණ සාරියක් හරි ඇඳගෙන යන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. මොකද මේ කාල විපත්ති පවතින කාලයක්. ඒක මහත්යගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මේක පොදු ප්‍රශ්නයක් විදිහට ස්ත්‍රිය තේරුම් ගන්න එකයි හොඳම දේ. එතකොට කොණ්ඩේ වෙනුවෙන් වියදම් කළා නම් මේ රුපියල් 15000ක් විතර රුපියල් 2000ක් විතර වියදම් කරන මට්ටමක් හදාගන්න. ඒ කියන්නේ කොණ්ඩේ ගැන සැලකිලිමත් වෙන්න එපා කියලා නෙමෙයි කියන්නේ. නමුත් අර කලින් ගත කරපු ජීවිතේම පවත්වන්න එපා. එතකොට ඒක මොකද බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය තමයි මේ මොහොතට ප්‍රතිචාර දක්වන එක. මම කියන්නේ ඔය ආර්ථික දර්ශන ලොකුවට කතා කළාට අපි බෞද්ධ ආර්ථික දර්ශන කියලා වෙනම විෂය පරාසයකුත් කතා කරනවා තමයි. විශ්වවිද්‍යාලවල උගන්වනවා දැන්. බෞද්ධ ආර්ථික දර්ශනය කියලා. ඒතර බෞද්ධ ආර්ථික දර්ශනය කතා කරන එකට වඩා වටින්නේ මේ මොහොතේ ප්‍රතිචාර දක්වන එක. මේ මොහොතේ තියෙන විදිය හොඳම විදිය කියලා හිතාගෙන කන්න පුළුවන් මට්ටමට හිත හදාගන්න. ඒක අපි කියනවා වර්තමාන කාලය තුල වාසය කරනවා. මේ මොහොත තුල යෝනිසෝ මනසිකාරය පවත්වනවා. මම සියලු ස්ත්‍රීන්ට යෝජනා කරන්නේ වර්තමානයේ තුල සිහිනුවන පවත්වන්න දක්ෂ වෙන්න. එතකොට ඔබට තේරෙවි මේ පවතින தත්ත්වය වෙනම தත්ත්වයක්. මේ පවතින தත්ත්වය සමහරට අපි අත්දැකපු නැති தත්ත්වයක්. ඒතර මේ බඳු தත්ත්වයකදී මම ඒ මොහොතේ ප්‍රතිචාර දක්වන්න උවමනා කොහොමද කියලා තේරුම් ගන්න ඕන, හඳුනා ගන්න ඕන. ඒත් එක්කම අර බෞද්ධ මූලික න්‍යායන් එක එකතු වෙන එක. එහෙමයි. ඒ කියන්නේ දැන් Tamanට තියෙන දේවල් ටික කළමනාකරණය කරගන්න එක. Tamanට තියෙන தත්ත්වය පිළිබඳ ඊටාම අවධානයකින් සංවේදී වෙන එක. දැන් උදාහරණයක් විදිහට අර ප්‍රකට ආර්ථික න්‍යාය. අර ඒකේන භෝගේ බුඤ්ජෙය්‍ය. එතකොට ඒකෙන් එක කොටසක් කන්න, කොටස දෙකක් ඉතුරු කරන්න. ඔය න්‍යායන් ඒ විදිහටම පාවිච්චි කරන්න බැරි වෙයි. දැන් සමහරවිට මෙතන තව දෙයක් තේරුම් ගන්න ඕන. මේවා සමානුපාතිව බෙදන්න එහෙම නෙමෙයි කියන්නේ. එහෙම. දැන් කොටස් 4කට බෙදන්න කියනවනේ. ධනෙ කොටස් 4කට බෙදලා කෙනෙක් කියන්න පුළුවන් දැන් රුපියල් 1000ක් හොයලා 250 ගානේ කොටස් වලට බෙදලා ඉතින් මේ 250 ගානේ ආයෙත් රුපියල් 500ක් ඉතුරුත් කරලා 250ක් ලෙඩටත් ගන්න ඉතුරු කරගන්නේ කොහොමද කියලා. සමානුපාතිව නෙමෙයි බෙදන්න ඕන. එහෙමයි. දැන් මේ වගේ කාලෙක ඒ වගේ න්‍යායන් පාවිච්චි කරද්දී අපි තා පරිස්සමෙන් ගලප ගන්න ඕන. කොටස් 4 සමානුපාතිව බෙදන්න කියලා නෙමෙයි කියන්නේ. ඒ කෙනා අර යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඒ මොහොතට හරියන සැලැස්මකට එන්න පුළුවන්. හැබැයි අර කොටස් 4කට බෙදලා පාවිච්චි කරන්න පුළුවන් සමානුපාතිව නෙමෙයි. කොටස් 4කට බෙදලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතා ඉහළ කළමනාකරන න්‍යායක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා මම ලංකාවේ කාන්තාවන්ට කියන්නේ එළඹ සිටි සිහියට එන්න. එළඹ සිටි සිහියට එන්න. ඒ එළඹ සිටි සිහිය ඔබගේ විඩාව, පීඩාව සංසිඳුවාගෙන මේ පවතින තත්ත්වෙට ඉතාම හොඳින් මුහුණ දෙන මට්ටමක් හදලා දෙයි. ඒ මට්ටම කෙරේ උනන්දු වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයත් එක්කම එකතු වෙන්න උත්සාහ කරන්න කියලායි මං කියන්නේ. අපි හැමෝටම දැන් ඔබ වහන්සේ අර මේ සාකච්ඡාවේ සඳහන් කරා මේ කාල විපත් බහුල කාලයක් මේක කියලා. ඒතර දැන් අනාවැකියක් නෙවෙයි අපි මේ ඔබ වහන්සේගෙන් අනාවැකිය අහනව නෙවෙයි බුද්ධ ධර්මයෙන් එහෙම අනාවැකිය බලාපොරොත්තු වෙනවද නෙවෙයි. නමුත් මේ කාල විපත්ති කෙනෙක් කල්පනා කරන්න පුළුවන් අනේ දෙවියනේ ඔය කිය විපත්ති නැති වෙන්නේ කවදද කියලා. ඔබ වහන්සේට මේ සම්බන්ධයෙන් අදහසක් දරන්න පුළුවන්. ඇත්තටම මේ පිළිබඳ අපට හරියට අදහසක් කියන්න බෑ. නමුත් හේතුඵල වශයෙන් බලනකොට අපිට අමාරු කාලයක්. නමුත් ලංකාවේ මිනිසුන්ගේ ස්වභාවයක් තියෙනවා. ලංකාව කියන්නේ වෙනත් පොදු න්‍යායන් ඔස්සේ බලන්න ඕන තැනක් නෙමෙයි. මම ඒක තමයි දකින්න විශේෂම දේ. වෙනත් රටක දියුණුවක් ඇතිවීමේ ස්වභාවය අපිට ඒ විදිහටම ගලපාගෙන දියුණු වෙන්න බෑ. ඒ වගේම තමයි වෙනත් රටක් කඩා වැටිච්ච විදිය බලලා අපි එහෙම බරපතල කඩා වැටීමක් වෙයි කියලා අපිට හිතන්නත් බෑ. හේතුව තමයි දැන් කොවිඩ් වසංගතේ බරපතලව යන කාලේ දැන් ඔය ඉතාලියේ හැම එක බරපතලව යද්දී සමහර ඉතාලියේ ලංකාවට හිටපු මිනිස්සු අඬා වීඩියෝ පට නිකුත් කළා ලංකාවට ආවොත් නම් මේ රටවල් දියුණුයි මේ අයටවත් මේ ප්‍රමාණය දරා ගන්න බෑ විශාල පිරිසක් මැරෙනවා ලංකාව වගේ රටකට ආවොත් නම් මේ ගැන හුඟක් අවධානය යොමු කරන්න ලංකාව වගේ රටකට ආවොත් නම් මේක උහුල ගන්න බෑ විශාල සමූල වශයෙන් මිනිස්සු මිය යන්න පුළුවන් කියලා. නමුත් අපි ඒකට ඉතාම ශක්තිමත්ව මුහුණ දුන්නා. මොකද මේ අපේ සන්දර්භය ඇතුළට ආවට පස්සේ අපිට විවිධ ක්‍රමවේද තියෙනවා. ඒ කියන්නේ පෙරදිගින් ලැබිච්ච දැනුමක් තියෙනවා. මම කියන්නේ මේ පවතින තත්ත්වයේ ලෝකේ වෙනත් තත්ත්වයන් සමග සංසන්දනය කරන්නේ නැතුව උත්සාහයෙන් වීරියෙන් මේ මොහොතේ නැගී හිටියොත් නැගිටින්න පුළුවන්. ඒ වගේම තමයි පුද්ගලයා තුළ තමාගේ ඇතුලේ සිහිය පවත්වුවොත් මේ පවතින අරුබුදේ කොහොමද ඇති වුනේ කියලා හොයා ගන්න පුළුවන්.
එතකොට මේ පවතින තත්ත්වයට වග කිය යුත්තේ කවුරුවත් නෙමෙයි. මම තමයි වග කියන්න ඕන. මේ தත්ත්වය පාලකයාට බාර දීලා පැත්තකට වෙන්න බෑ. ඔබ වහන්සේ කියන්නේ පාලකයා නෙවෙයි මෙහි වරද කියලා. නෑ පාලකයාගේ වරද තිබුණත් පාලකයාට පාලකයාව පත් කිරීමේ වගකීම මටනේ පැවරුනේ. එහෙමයි. එතකොට පාලකයා පත් කිරීමේ වගකීම මට පැවරුණා නම් මටත් ඇඟ අත්හැරලා දාන්න බෑනේ, මටත් කරාරින්න බෑනේ මේ සංසිද්ධියේදී. ඒ නිසා අපිට ආයෙ නැවත අවස්ථාවක් එනකොට නැවත වරදිනවා නම් ඒක ඉතින් අපේම කරුමයක්. ඒ නිසා නැවත වරදින් නැති විදිහට සබුද්ධික වෙන එක ඉතා වටින්නේ. ඒ නිසා මේක අහවල් කාලේ විසඳෙයි, අහවල් කාලේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වේවි කියලා අපිට හිතන්න බෑ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. මේක සමහර විට මේ භෞතික විද්‍යාත්මක සීමාවේ කෙනෙක් පිළිගන්නෙම නැති වෙන්න පුළුවන්. මේ අපි බුදුරජාණන්සේගේ ධර්මයෙන් බලනකොට අපි පිළිගන්නවා දෙවිවරුන්ගේ යම් ආකර්ෂණයක් තියෙනවා කියලා. ඒක බුදුරජාණන්සේත් වදාලා භෞතිකවාදී සීමාවේ ඉන්න කෙනෙක් ඒක බරපතල ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. මම ඒක බරපතලව ප්‍රතික්ෂේප කරන්නේ මම බොහොම මැදහත්ව බලන කෙනෙක්. ඒතර මේ මැදහත්ව බලනකොට මට තේරෙන දේ තමයි මේ කාලේ ලංකාවේ අසුරයන්ගේ බලපෑම වැඩි කියන එක. මේක ගැන මම ආයෙ ප්‍රශ්න කරලා වැඩකුත් නැහැ. ඒ කියන්නේ මේ අසුරයෝ කියන්නේ කොහොමද? ඒ අයගේ හැඩේ මොන වගේද කියලා. ඒගොල්ලෝ කොහොමද බලපාන්නේ? නමුත් බුදුරජාණන්සේගේ ධර්මයෙන් බලනකොට වෙනත් සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ නැති ධර්මමය හැඩයකින් බලනකොට අපිට පේන දෙයක් තමයි මේ කාලේ මේ ලංකාව වගේ රටවල් වල මොකද අපි කතා කරනවා සත්පුරුෂ ධර්මදර භික්ෂුන් වහන්සේලා එක්ක. ඒ වගේම කැලෑවල වනාන්තරවල ඉතා ඉහළ අධ්‍යාත්මයක් දියුණු කරගත්ත ස්වාමීන් වහන්සේලාගේ ඇසුරක් අපිට තියෙනවා. ඒතර උන්වහන්සේලා සමග කතා කරනකොට එන සමහර පණිවිඩ මේ වගේ නාලිකාවක කිව්වොත් කියාවේ මේ මානසික රෝගයක් මේ ස්වාමීන් වහන්සේලාට කියලා. නමුත් මම පොදු දෙයක් කියන්නම් අපිට දෙවියන්ගේවත් රැකවරණයක් නැති වෙලාවක්. ඒ නිසා Tamanට තමාව පිහිට කරගන්න. දෙවියෙක්වත් විශ්වාස කරන්න එපා. අර අපේ හැමදේම අපි අහලා තියෙන අර සුරාසුර යුද්ධය වගේ ඒ වගේ තත්ත්වයක්ද දැන් මේ තියෙන්නේ? නෑ එහෙම තත්ත්වයක් නෙමෙයි. දැන් ලංකාවේ භූමියට යම්කිසි ආකර්ෂණශීලී දෙවිවරු ඉන්නවා. එහෙම. මොකද බුදුරජාණන් වහන්සේත් මතක් කරාරුනේ අර පිරිනිවන් පානකොට පතිට්ඨිස්සති දේවින්ද ලංකායම් මම ශාසනං කියලා. දේවේන්ද්‍රේ ලංකාවේ බුද්ධ ශාසනය අනාගතයට පිහිටනවා ලංකාව රකින්න කියලා. ඒතකොට මේ සිද්ධි නිකාම කතාන්තර විදියට මයින් කරන්න බෑනේ. එහෙමයි. ඒතර ඒකේ අදහස තමයි ඇත්තට මේකේ අදහස ලංකාවේ බුද්ධ ශාසනය පිහිටනවා කියන එක තහවුරු වෙච්ච සිද්ධියක් ඒක. නමුත් දැන් මේ හැට නොපෙනෙන ජීවීන් පිළිබඳ බුදුදහමේ විශාල අවධාරණයක් තියෙනවානේ. දැන් ඒක තල 31ක විතරක් මනුස්ස ලෝකයි මේ සමහර තිරිසන් ලෝක විතරනේ අපිට පේන්නේ. ඒකෙන් අඩුම 25කටත් වැඩිය අපිට පේන්නේ නැහැ. එහෙමනම් අපිට පේන්නේ නැති ආධ්‍යාත්මික තල පිළිබඳව බුදුදහමේ ඇති වෙන ගවේෂණයේ පිළිබඳව අපිට නිකම්ම පැත්තකින් තියන්න පුළුවන් කමක් නැහැනේ. ඒතර ඒ විෂයත් එකතු කරලා බොහොම මැදහත් සිතකින් අන්තගාමී නොවි බලනකොට පේනවා පේන නොපෙනෙන හැම තැනින්ම අපි අමාරු වැටලා තියෙන්නේ. ඒ කියන්නේ මේ මොහොත කියලා කියන්නේ අපි ආවුනේ කිසිම දෙයියෙක් අපි දිහා බලන්නේ නැති වෙලාව. මෙහෙමයි දෙවියෙක් විශ්වාස කරන්නම ඕනේ නැහැ. මොකද දෙවියෝ විශ්වාස කරගෙන අපිට ලොකු යහපතක් උන්නේ නැහැ නේ. දෙවියෝ පස්සේ ගියපු සමහර ස්ත්‍රීන් විශ්වාස කරපු පාලකයන්ට වෙච්ච දේවල් අපි පහුගිය කාලේ දැක්කනේ. නේද? ඒ නිසා දෙවියෙක්වත් ලෝකේ කිසිවෙක්වත් විශ්වාස කරන්න ඕනේ නැහැ. ඒකෙන් කියන්නේ දෙවියෝ නෑ කියලා. නමුත් අපි වෙන කෙනෙක්ව විශ්වාස කරන්න ඕනේ නෑ. මං කියන්නේ තමන්ගේ හෘද සාක්ෂි විශ්වාස කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේ අපට වදාළේ අත්ත සරණ අනඤ්‍ය සරණ. තමාව සරණ කරගන්න වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. ඉතින් තමන්ව සරණ කරගන්න කියපු එකේ මේ බාහිර දෙවියෙක්ෝ පේන නොපෙනෙන වෙනත් කෙනෙක් මත යැපෙන්න එපා. තමන්ගේ සුරක්ෂිතතාවය තමන් හදාගන්න. තමන්ගේ ආහාර රටාව ගැන තමන් සංවේදී වෙන්න. රටින් පාලකයෝ කණ්ඩ දෙයි. එහෙමත් නැත්නම් වෙන රටවල් වලින් නැව්වේවල අපිට කණ්ඩ දෙවි කියලා ලෝකෙන් බලාපොරොත්තු වෙන්න එපා. මංජුකා ගහක් හරි හිටවන්න. එතකොට ඒ වගේ තමන්ගේ වැඩපිළිවෙල තමන් හදාගන්න. එතකොට වඩා සුරක්ෂිත තත්ත්වයක් ගොඩනගෙයි. ඒ නිසා මේ පුද්ගලයා හදන්න නැතුව ලෝකයක් හදන්න බෑ. බුදුදහම පිළිගන්නෙත් නෑ පුද්ගලයා හදන්න නැතුව ලෝකේ හදන්න පුළුවන් කියලා. ඒ නිසා තමන්ගේ පුද්ගලිකව තමා තුළ යම් සංවර්ධනයක් ඇති වුණොත් සංස්ථාවක් විදියට රටක් විදියට වඩා ඉහළ තැනකට අපිට ඔසවා තබන්න පුළුවන්. මේ රටේ පාලකයෝ සහ එතනින් ඒ පාලන තන්ත්‍රයට සම්බන්ධ අය හොරකම් කරනවා අය ඒගොල්ලෝ විවිධ වංචනික දේවල් වලට සම්බන්ධය ඒගොල්ලෝ තුල කිසි ධර්මයක් නැහැ කියලා කිව්වට පොදු ජනතාව තමන්ගේ පැත්තට හැරිලා බලන්න පන්සිල්වත් තියනවාද කියලා. ඒතර මේ පන්සිල්වත් නැති ජාතියක් අපි. ඒතර පන්සිල්වත් නැති ජාතියකට ලොකු යහපතක් වෙයි කියලා හිතන්නේ. මොකද පන්සිල් කියන්නේ මේ සදාචාරාත්මක සීමාව ඉතා වැදගත් නියෝජනයක්. ඒතකොට ඒ ටිකවත් නැත්තම් Taman වැඩ කරන ආයතනයෙන් හොරකම් කරනවා නම් වැඩ කරන සුළු සේවකයාගේ හිට ඒ කියන්නේ වැසිකිලි කැසිකිලි පිරිසුදු කරන්න එන මහත්තයෙක් නෝන කෙනෙක් පවා ඒ වැසිකිලියේ තියෙන පිරිසුදු කාරකයේ ගෙදර ගෙනියන මට්ටමක් නම් තියෙන්නේ. ඒ කියන්නේ ඒකත් බෑග් එකේ දාගෙන සාක්කුවේ දාගෙන ගෙදරට ගෙනියනවා නම් සමස්ත සමාජයේම විශාල කඩාවැටීමක් නේ තියෙන්නේ. ඒ නිසා මං කියන්නේ මේ එක එක පැත්තට චෝදනා කරන්න කලින් තමන්ගේ පැත්තට හැරිලා තමන්ව විමසන්න. ඒ විමසීම ගැන පොදු කතාව තමයි මම කිව්වේ.
මේ පිළිබඳ මේ මොහොතේ යෝනිසෝ මනසිකාරය උපදව ගන්න. සිහිනුවන උපදවාගෙන තමන්ව කියව ගන්න. ඒකල තමන්ව කියවගෙන තමන්ගේ අඩුපාඩු ටික හදාගත්තොත් වඩා සුන්දර අපි හිතනවටත් වඩා වේගින් උද්වේගකාරීව දියුණුවක් කරා යන රටක් ලෝකේ නිර්මාණය කරගන්න අපිට අමාරු වෙන්නේ නැහැ. මොකද අපි බිඳුවට වැටිලා නැගිටින්න පුළුවන් જાතියක් එහෙම ඥාන අපිට තියෙන්නේ. ඉංග්‍රීසීන්, ලන්දේසීන්, පෘතුගීසීන් කාලේ අපි අමාරුවෙන් වැටිලා නැගිටපු જાතියක්. ඒ වගේ 30 අවුරුදු යුද්ධයකින් අපි බරපතල විදියට බැටකාපු જાතියක්. නමුත් ඒ මොහොතේ පවා අපිට නැගිටින්න හොඳ හයියක් තිබ්බා. ඒ නිසා මේ වගේ වෙලාවක අපිට නැගිටින්න පුළුවන්. බලවත් ලෙස තමා තුළ දැඩි වීරියක් හදාගත්තොත්, උත්සාහයක් හදාගත්තොත්, සතිමත් වුණොත් අපිට නැගී හිටින්න පුළුවන්. ඒ වගේම නැවත වරදින් නැති විදියට සුරක්ෂිත රටක් විදියට වඩා නිවැරදි රාජ්‍යයක් විදියට ගොඩනගා ගන්නත් අපිට පුද්ගලිකව දායකත්වය දෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙනුවෙන් කැප වෙන්න කියලායි මතක් කරන්නේ. අවසාන වශයෙන් මම ඔබ වහන්සේගෙන් අහන්න කැමතියි දැන් භූමිය හැරයාම පිළිබඳ භූමිය කියන සංකල්පය පිළිබඳ තියෙනවනේ ප්‍රශ්නයක්. දැන් මේ මොහොත වෙනකොට දහස් ගණනක් විදේශගත වීමේ අපේක්ෂාවෙන් ඉන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට දින ලබා දෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. භූමිය හැරයාම විකල්පයක්ද අපි හැමදෙරනේ ධර්මානුකූලව කිව්වොත්. ඇත්තටම මේ මොහොතේ අපි හුදේකලා තැනක් නෙමෙයිනේ. අපිට හුදේකලා වෙලා වැඩ කරන්න බෑනේ. ලංකාව කියන්නේ හුදේකලා තැනක් නෙමෙයිනේ. අපි ලෝකයේත් එක්ක එකතු වෙනවා. ඒ ලෝකයේත් එක්ක එකතු වෙනකොට විදේශ විනිමය සම්බන්ධයෙන් මහා බරපතල දාර්ශනික සාකච්ඡා යන වෙලාවක්නේ. ඒ නිසා මම හිතන්නේ මේ වෙලාවේ සාධාරණම විකල්පයක නෙමෙයි. නමුත් ඒකට අපිට කිසිම චෝදනාවක් කරන්න බෑ. භූමිය හැරයාම කියන කාරණේ මතත් විශාල යහපතක් පුද්ගලයාට කෙරෙනවා. ඒ වගේම සංස්ථාවක් විදිහට ඔවුන්ගේ කුටුම්බගත ජීවිතය පිළිබඳ ඔවුන්ට විශාල කියවීමක් ඇති. නමුත් අපි හැම වෙලාවකම රටක් විදියට නැගී හිටින එක ඉතාම වැදගත්. මොකද භූමිය හැර ගියත් රටක් විදියට අපිට අපෙන් වෙන්න ඕන දායකත්වයේ සපයන්න එක කිසිම සම්බාධකයක් නැහෙනි. ඒ නිසා මම කියන්නේ අපිට රටක් විදියට සහ පුද්ගල චරිතානුබද්ධව මේ හැඟීම විශාල බරපතල කඩාවැටීමක් ඇති වුණා. ඩොලර් අර්බුදයක් රට තුල නිර්මාණය වෙන්න පවා ඒක බලපෑවනේ. ඒ කියන්නේ තමන් උපයන මූල්‍යමය දායකත්වය රටට හොරපාරින් එන්න සැලැස්වීම පවා මේ බඳු ආර්ථික අර්බුදයකට හේතුවක් කියලා කියනවා. ඒකට තව ඒ කියන්නේ ඒගොල්ලන්ටත් කියන්න කතා ගොඩක් තියෙනවා. අපි දන්නවා ඒක. නමුත් රටක් විදියට මේ අමාරු වෙලාව අපි නැගිටිද්දී භූමිය හැරයාම කියන සාධකය අනවශ්‍ය සාධකයක් විදියට සලකන්න බෑ. නමුත් රටක් විදියට පුද්ගලානුබද්ධව, සංස්ථාවක් විදියට පුද්ගලානුබද්ධව මම සහ රට ගැන වෙනදාට වඩා වැඩියෙන් හිතන්න ඕන වෙලාවක් කියලායි මං හිතන්නේ. හොඳයි. ඔබ වහන්සේට අපි নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. බිනරපුන් පොහොය දින අපේ රටේ කාන්තාවට, අපේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ සෑම කාන්තාවකටම විමුක්තිය ලබා ගැනීම උදෙසා බුදුරජාණන් වහන්සේ අවසර නිල වශයෙන් දුන්නු දවස. ඒ නිසායි අපි මේක අද සාකච්ඡාවේ ස්ත්‍රියට අදාළව කතා බහ කරේ. කෙසේ වෙතත් ස්ත්‍රීන් වේවා පුරුෂයන් වේවා මේ කවර පාර්ශවයක් හෝ වේවා බෞද්ධ දර්ශනයේ නියම හැදෑරීම තුළින් ඔබේ ජීවිතය ආලෝකමත් වේවායි කියලා බිනරපුන් පොහොය දින වැඩසටහන අවසානයේ ප්‍රාර්ථනා කරනවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. තවදුරටත් අපත් සමග මේ ආකාරයෙන්ම ධර්ම සංවාදයේ යෙදෙන්නට ඉදිරි වැඩසටහන් වලට සහභාගී වීම උදෙසා නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. নমස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනෙකුටම. ඕගතරණයේ වැඩසටහන අවසානයේදී ඕග තරණය නිවන් තොටුපොළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව